සම්මා සම්බුදු සරණයි සදහවතුනි. බුද්ධ දේශනාව සිත දියුණු කිරීමට මඟ හෙළි කරන දහමක් වන බැවින් සිතන ආකාරය දියුණු කිරීම බුද්ධ දේශනාව තුළ මූලික වශයෙන් උගන්වනු ලබනවා. ඒ අනුව සදහවතුනි අපිත් ඇත්ත ඇති සැටියෙන් දකිමින් සක්කාය නිරෝධයෙන් සම්මා දිට්ඨියට පිවිසෙමු. සදහැති ඔබ උතුම් පසළොස්වක පොහොය දිනේදී ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන මෙම ධර්ම දේශනාවත් ඒ සඳහා ඔබහට මහෝපකාරී වේවා. සදහැවතුනි බෞද්ධ රූපවාහිනිය අද දවසේදී මෙම ධර්මදේශනාව පටිගත කරනු ලබන්නේ බෞද්ධ රූපවාහිනී මැදිරියෙන් බාහිරව වත්තල ප්‍රදේශයේ පුණ්‍යවන්ත නිවහනක සිටයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ මාතලේ ඕවිලිකන්ද රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා වත්තල පදිංචි අතුල සිරිවර්ධන මහතා සහ නිලන්ති සිරිවර්ධන මහත්මිය. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේය අපරිඤ්ඤාය යෝග මායන්ති මච්චුනාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ සූදානම් වන්නේ ලෝතර බුදුජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට. පින්වත්නි, ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වලා දෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කිසි කෙනෙකුට දානයක් හැටියට දන් දෙන්න පුළුවන් නම් එයා මේ ලෝකයේ කරන අග්‍රම දාණය තමයි සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ තමයි පින්වතුනි ධර්ම දානය. ඇයි ධර්ම දානය අග්‍ර දෙයක් බවට පත් වෙන්නේ? අන්‍ය වූ දානයන්ට වඩා ධර්ම දානය අග්‍ර දෙයක් වෙන්නේ. පින්වතුනි, අපි යම් කිසි වූ වෙනත් දේවල් දන් දෙනකොට ඒ තුලින් සිද්ධ වෙන්නේ තව කෙනෙකුගේ කායික පහසු විහරණයක් නේ. ඒ කියන්නේ කයට යම් කිසි පහසුවක් සැලසෙනවා. ජීවිතේ ප්‍රධාන වෙන්නේ කය නෙවෙයි හිත. එතකොට කයට ලැබෙන පහසු විහරණය ඒ කාරණාව මේ ජීවත් වෙලා ඉන්න තාක්කල් පමණයි එයාට උපකාරයක් බවට පත් වෙන්නේ. කායික පහසු විහරණය. දැන් අපි දන්නවා නූතන ලෝකයේ ගත්තොත් එහෙම යුරෝපයේ ගත්තාම යුරෝපයේ භෞතික විද්‍යාව භෞතිකත්වයේ හොඳට දියුණුතාවයක් තියෙනවා. ඒ භෞතික විද්‍යාව නැත්නම් ජීව විද්‍යාව මේ සෑම දෙයකම දියුණු වීම අපට හේතු කාරණා වෙන්නේ අපේ මේ ජීවිතයේ පහසු විහරණයක් පිණිස නේ.
කායික පහසු විහරණයක් පිණිස. හැබැයි පින්වතුනි අපි හැමෝම දන්නවා ජීවිතයේ කයට වඩා ප්‍රධාන හිත කියලා. එහෙනම් මේ හිතේ යහපත පිණිස හිතේ පහසුව පිණිස යමක් හේතු වෙනවා නම් ඒ කරුණ කෙනෙකුට දානයක් හැටියට ලබා දෙන්න පුළුවන් නම් ඒක කොච්චර මහත්ඵල මහානිසංස වේද? ඒක විශාල මහත්ඵල මහානිසංස බවක් ඇති වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙකුට ධර්ම දානයක් දීම සඳහා උපකාර කරන්න පුළුවන් නම් ධර්ම දානයකට සහයෝග දෙන්න පුළුවන් නම් ධර්ම දානය දෙන කෙනෙකුට උදව්පදව් කරන්න පුළුවන් නම් මේ සෑම එකකින්ම අර ධර්ම දානයක් සඳහා ලෝකේ යහපත්ම දේ කිරීමට උපකාරයක් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට ලැබෙන්නේ මොකද්ද? එවැනිම දෙයක්. එතකොට යාගේ ජීවිතේට දැන් අපි අද ගොඩක් වෙලාවට එක එක දේවල් කරලා නිවන් ලබන්න, කල්යාණ මිත්‍රයන් ලබන්න අපි ප්‍රාර්ථනා කරනවානේ, හිතනවානේ. නමුත් පින්වතුනි බුදුරන් වහන්සේ නම් දේශනා කරන්නේ හිම නෙමෙයි. කර්මඵල විශ්වාසය කියන්නේ අපි යම් කිසි දෙයක් කරනවාද ඒකට අනුවයි විපාකය. දැන් චුල්ලකම්ම විභංග සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා. දානයක් දුන්නොත් දාන විපාක මොනවද ලැබෙන්නේ? භවභෝග සම්පත්. දැන් අපි හිතනවා දානයක් කියන්නේ එතකොට ඒ දානිය මොනවද? ආහාර පාන යාන වාහන ඉඩ කඩ මේ හැම දෙයක්ම. ඒකෙන් භවභෝග සම්පත් කරන්නේ වෙන මොකුත් ලැබෙන්නේ නැහැ. අපි හිතනවා වෙන මොනවා හරි ලැබෙයි. ඒතකොට එතනදී කර්මඵලය නෑනේ. ඒ කියන්නේ කරන දෙයට අනුව විපාකයක් තියෙනවා කියන දෘෂ්ටිය නෑ. කොච්චර කරත් ඒ දෘෂ්ටිය නෑ. අපි හිතනවා වෙන මොනවා හරි ලබා ගන්න. අදන් අපි ගොඩාක් නිවන් පතන්නේ නැද්ද? පතනවනේ. නමුත් වෙන්නේ ඒකද? දැන් අපට කරුණු වැරදි දෙකක් වෙනවා. අපි හිතන් ඉන්නවා දෘෂ්ටියක් හැටියට මොකද්ද? එහෙම දන් දුන්නාම නිවන් දකින්නවා කියලානේ. ඒතකොට දෘෂ්ටියම වැරදි. ඒතර ප්‍රතිපාකත් අන්න ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ධර්ම දානයක් දීමේදී ධර්ම දේශනා කරන්න උපකාර කිරීමේදී එතනදී මොන වගේ දේවල් දාය ලැබෙන්න ඕන නැත්තේ? ධර්මයේනේ. ධර්මයේ ලැබෙන්න ඕන නැත්තේ මොකටද අපට? නිවන් දකින්න ඒක නේද උපකාර වෙන්නේ. අන්න ධර්ම දානයක් දීමෙන් ධර්ම දානයකට උපකාර කිරීමෙන් ඒ සඳහා දායක වීමෙන් ධර්ම දානය කරන අයට උදව්පදව් කිරීමෙන් ඒකෙදි මොකද්ද ලැබෙන්නේ? අන්‍යයට නැවත ධර්මයක් ලැබෙන්න, කල්යාණ මිත්‍රයන් ලැබෙන්න. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා අවශ්‍ය හේතු කාරණා අන්න ඒකෙදි එකතු වෙනවා. අනිත් දේවල් වලදී ඊට අදාළ දේවල්. ඒතර බලන්න ධර්ම දානයක් තුල තියෙන වටිනාකමනේ. හැබැයි මේක ධර්ම දානයක් වෙන්න ඕනේ නේද? අන්න ඒකත් අපි තේරුම් ගන්නට වෙනවා. අපි ධර්ම දානයක් කියලා වෙන දෙයක් දුන්නොත් අපට ඉතින් ඊට අදාළ දෙයක් ලැබෙයි. එහෙනම් බුදුරන් වහන්සේ නමකගේ ධර්මයක්ම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ධර්මයක් කෙනෙකුට ඇත්තටම දන් දෙන්න පුළුවන් නම් සත්‍ය වශයෙන්ම ධර්මයක් කියන ධර්මයක් දානයක් හැටියට ලබා දෙන්න පුළුවන් නම් එයාගේ ජීවිතයට ඒ කියන්නේ අවංකව ඒ සත්‍ය තුල පිහිටලා ඒ ධර්ම දාහණයට උපකාර කරනවා නම් එයාට එක එක දේවල් කරලා හිතන්න දෙයක් නෑ මට මේකෙන් නිවන් දැකීවා මේකෙන් එයා කරන කාරණාව එයාට නැවත එහෙම එකක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් පළවෙනිම කාරණාව අපට ධර්මයක් ලැබන්න කලින් දැන් ඔබ ධර්ම දානයක් දෙන්න සූදානම් වෙනකොට ඔබ ඒක අහනවනේ. එතකොට ඔබට ඒක අහන්න කලින් ඔබේ හිත ප්‍රමුදිත භාවයක් ඇති වෙන්න ඕනේ නේද? හිතේ සතුටක් ඇති වෙන්නට ඕනේ. හිත ප්‍රමුදිත වෙලා සතුටක් ඇති වෙච්ච තැනදී තමයි මේ කියන දහම් කාරණා අන්න වැටහෙන්නේ ඒක ගන්න පුළුවන් එන්නේ. ඒ නිසා තමයි මම ඉස්සරලා මේ ධර්ම දානයක් දීමේ ලැබෙන ආනිසංශය ඒකේ ලැබෙන වැදගත්කම ඉස්මතු කරේ. එතකොට මේ වැදගත්කම එක්ක ඒ ප්‍රමුදිත භාවය එක්ක ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඒ පෙන්වලා දෙන දහම් කාරණාවේ සත්‍ය ස්වභාවය වටහා ගන්න පුළුවන්. ඉතින් පින්වතුනි හොඳට හිතන්න දැන් අපි ඔබත් ධර්ම දානයක් දෙන්න හදන්නේ. දැන් අපි කවුරුත් කැමති කාගේ ධර්මයේ දන් දෙන්නද? බුදුරයන් වහන්සේගේ ධර්මයේ දන් දෙන්න. ඇයි බුදුරන් වහන්සේගේ ධර්මයේ දන් දෙන්න කැමති? දැන් තව එකක් හිතන්න ඕනේ මේ ලෝකෙ පින්වතුනි බුදුරයන් වහන්සේ විතරක් නෙමෙයි ඇත්ත කිව්වේ. විමුක්තිකාමීන් ඇත්ත කිව්වා. ගොඩාක් අය ඇත්ත කිව්වා. ඒ කියන්නේ අදටත් ඉන්දියාවේ ඉන්නවා ඕන තරම් විමුක්තිකාමී. එයාලා විමුක්තියක් හොයනවා. විමුක්ති ප්‍රතිපදා කරනවා. අනුගමනය කරනවා. නමුත් එයාලට සැබෑ විමුක්තියක් ලැබෙන්නේ නැහැ.
බුදුරයන් වහන්සේ පෙන්වන්නේ ඇත්තක් නෙවෙයි. බුදුරන් වහන්සේ පෙන්වන්නේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගයක්. අන්නේ සියලු දෙනා පෙන්වන්නේ ලෝකයේ තිබෙන ඇත්තක්. බුදුරන් වහන්සේ පෙන්වන්නේ ලෝකයේ තිබෙන සත්‍යයක් මත පිහිටලා ඒ සත්‍යනොත් නැත්තම් මුළු ලෝකෙම ඈතර වෙන ප්‍රතිපදාව. ඒකට කියන මොන මාර්ගය කියලාද? ලෝකෝත්තර මාර්ගය. අනිත් අය ලෝකෝත්තර මාර්ගයක් පෙන්වනවද? නෑ. එතකොට ලෞකික මාර්ගය කියන්නේ මොකද්ද? ලෝකයේ තිබෙන මාර්ගය. ඒ කියන්නේ ලෝකයේ තිබෙන ඇත්ත. ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගය. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තිබුණොත් ලෝකයේ ඇත්ත, ඒ කියන්නේ ලෝකයේ ඇත්ත කියලා කියන්නේ සංසාර ගමනක් යන තැනදී මේ ජීවිතේ යහපත් කරගෙන ලෝකයේ යහපත් විදියට දකින්න විදිය ඇත්තම් පෙන්වන දහම තියෙනවනේ. එතකොට ඒ දහම බුදුරන් වහන්සේත් වදාරනවා. හැබැයි ඒක බුදු කෙනෙකුට පමණක් ආවේනික දහම නෙවෙයි. මං කියපේක තේරෙනව නේද? ඒක බුදු කෙනෙකුට පමණක් ආවේනික දහම නෙමෙයි. ඒක අන්‍ය අයත් කියනවා. හැබැයි බුදුරන් වහන්සේත් වදාරනවා. ඇයි බුදුරන් වහන්සේත් ඒක වදාරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ ඉන්න කෙනෙක්නේ. එතකොට ලෝකයේ ඉන්න අයට යහපත පෙන්වා දිය යුතු නැද්ද? යහපත පෙන්වා දෙන්නට ඕනේ. ඒ අයට යහපත පෙන්වා දීලා ඒකේ උපරිම හැකියාව තියෙන අයට ලෝකයෙන් ඈතර වෙන මාර්ගය පෙන්වා දෙනවා. ඒක හැමෝටම බෑ. ඒ කියන්නේ හැමෝටම ඈතර වෙන්නත් බෑ. ඈතර වෙන මාර්ගය හැමෝටම පෙන්වා දෙන්නත් බෑ. ඈතර වෙන මාර්ගය පෙන්වා දෙන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. එතකොට එහෙනම් දැන් අපි ඉගෙන ගන්නට ඕනත් මේ බුදුරන් වහන්සේගේ ධර්මය. අපි බලමු ඉස්සෙල්ලාම බුදුරන් වහන්සේගේ ධර්මය කියන කාරණාවට යොමු වෙන්න කලින් බුදුරන් වහන්සේගේ ධර්මයට බුදුරන් වහන්සේ අවබෝධ කරගන්න යමුනේ කුමන හිතපු ශෛලියක් බුදුරන් වහන්සේගේ ජීවිතයේ තුල බෝධිසත්ව කාලයේ තිබිච්ච නිසාද? අපි එතනින් පටන් ගමුකෝ. ඒ කියන්නේ මේ බුදුරන් වහන්සේගේ ධර්මයට බුදුරන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත විදිය බලන්න. අපි හැමෝම අහලා තියෙනව නේද කතාවක් සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර කල කිරිලා පැවිදි වුණා කියලා. හරි. ඒ කතාව අපි අහලා තියෙනවානේ. මං එහෙනම් අහන්නම් මෙන්න මේ වගේ කාරණාවක්. ගිහි ගෙදර කල කිරනවා කියලා කියන්නේ ගිහි ගෙදර එපා වෙනවා කියන එක නෙවෙයි. අපි අපේ ලෝකෙ එක්ක බලනකොට ගිහි ගෙදර එපා වෙන්න හේතු. මෙන්න මේක ලස්සනට හම්බ වෙනවා රට්ටපාල සූත්‍රයේදී. කෙනෙකුට ගිහි ගෙදර එපා වෙන්න හේතු කරුණු කිහිපයක් තියෙනවා. ඔන්න එකක් තමයි ධනයෙන් හීනයි. ඒතකොට ජීවිතේ එපා වෙනව නේද? ඒක පළවෙනි කාරණාව ගිහි ගෙදර එපා වෙන්න. සිද්ධාර්ථ කුමාරයාට ධනියෙන් හීනයිද? නෑ. ඊළඟට තමයි අවලස්සනයි. කැත වුණාම. ලෝකේ හිටපු ලස්සනම පුරුෂයා කවුද? සිද්ධාර්ථ කුමාරයා. දැන් ගිහි ගෙදර එපා වෙන්න හේතුවක් තිබ්බද? ඒත් නෑ. ඊළඟට ලෙඩ රෝග ගොඩාක් වැඩි. අසනීප වැඩි වුණාම ඒත් එපා වෙනවනේ. සිද්ධාර්ථ කුමාරයාට කිසිදු අසනීපයක් නෑ. ඒ කියන්නේ අඩුම උණෙන් බිරිසාව. ඒ කියන්නේ කිසිදු අසනීපයක් නෑ. මදුරුවෙක් කාලවත් ඉදිමීමක්වත් නෑ. දැන් ගිහි ගෙදර එපා වෙන්න හේතුවක් තියනවද? ඒත් නෑ. ඊළඟට වයසට ගියාමත් එපා වෙනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා වයසට ගිහිල්ලාද? අවුරුදු 29යි. දැන් ගිහි ගෙදර එපා වෙන්න හේතුවක් තියනවද? නෑ. ඥාති හිත මිත්‍රාදී නැති වුණාම, හිතවත් අය නැති වුණාම, කවුරුත් කාත් කවුරු නැති වුණාම ඒත් එපා වෙනවනේ. දැන් සිද්ධාර්ථ කුමාරට කාත් කවුරුවත් නැද්ද? සිද්ධාර්ථ කුමාරයාට හොඳ බිසවක් ඉන්නවා, හොඳ දරුවෙක් ඉන්නවා, හොඳ දෙමව්පියෝ ඉන්නවා. පුදුම විදියට මේ තමන්ගේ රාජ්‍යය සලකනවා. එතකොට දැන් බලන්න පින්වතුනි මේ ගිහි ගෙදර එපා වෙන්න හේතු සිද්ධාර්ථ කුමාරයාට නෑනේ. දැන් අපි ගිහිගේ කලකිරලා ආවා කිව්වට දැන් අපි ඔය කෝණයෙන් බලනකොට අපට හිතෙන දෙයක් නේ මේ අර ගෙවල් දොරවල් එපා වෙන අයට නේ. දැන් සිද්ධාර්ථ කුමාරයාත් ඒවා එපා වෙලානේ කි. ඉතින් එහෙම එපා වෙන්න හේතුවක් නෑනේ. පීඩාවක් වෙන හේතුවක් තියනවද? කිසිම හේතුවක් නෑ. එතකොට අපි එහෙනම් ගිහි ගෙදර එපා වුණා කියන්නේ මොන පැත්තේ ඉඳලාද? ඔන්න බලන්න මුල් තැනම වරද්දව ගන්නවනේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න කලින්ම මුල් තැනම වරද්දව ගන්නවා. අපි ගිහි ගෙදර එපා වුණා කියන කෝණේ අපේ පැත්තේ ඉඳලා දානවා. මම බුදුරන් වහන්සේට ගිහි ගෙදර ගැන කලකිරුණා නැත්තේ නේ. හැබැයි අපි දකින කෝණෙන් නෙමෙයි. කලකිරුනේ මොන කෝණෙන්ද කියලා පෙන්නන්න. ඉස්සල්ලා. ඒ තමයි සිද්ධාර්ථ කුමාරයා ඉපදුනාට පස්සේ සුද්ධෝදන නිරිඳට කිව්වන් රජතුමාට කිව්වනේ මෙයා ගිහි ගිය අතහරිනවා කියලා. රජතුමා කැමතිද? නෑ. රජතුමා මොකද්ද කරේ?
රජතුමා උපරිමයෙන්ම කලකිරෙන්න නැති වෙන විදිහට කටයුතු කරා. අවුරුදු 29ක් ගිහි ගෙදර හිටියානේ. අවුරුදු 29ටම මහල්ලෙක් දැකලා නැහැ. මහල්ලෙක් දැකලා නැහැ. අපි දැකලා නැද්ද? අපි දැකලා තියෙනවනේ. අවුරුදු 29ට ලෙඩෙක් දැකලා නැහැ. ලෙඩ වෙච්ච කෙනෙක් දැකලා නැහැ. අවුරුදු 29ටම මලමිනියක් දැකලා නැහැ. මැරිච්ච කෙනෙක් දැකලා නැහැ. අවුරුදු 29ටම පැවිදි වෙච්ච ශ්‍රමණිවරු දැකලා නැහැ. ඊළඟට ජීවත් වෙන විදිය කියලා දෙනවා මෙන්න මේ විදියට. රම්මසුව මාලිගා තුනක් තිබ්බනේ. ඒ මාලිගාවල ඒ ඍතුවලට කිසිදු කායික අපහසුවකින් තොරව ඒ ඍතුවලට ඉන්න අවශ්‍ය වෙන විදියට පහසුව. ඊළඟට කාම් සැප උපරිම. කිසිදු විදියෙන් අඩුවක් නෑ. එළියට බහිනකොට කුඩා අල්ලගෙන බහින පින්න බින්දුවක් ඇඟට වැටෙන්න දෙන්නේ නෑ. පින්න බින්දුවක් ඇඟට වැටෙන්න දෙන්නේ නෑ. ඒ කායිකවනේ තමන්ගේ වැඩ කරන සේවකයන්ට ඒ කියන්නේ තමන්ට උපස්ථාන කරන අයට අඩු දැන් සාමාන්‍යයෙන් කාලා ඉතුරු වෙච්ච ටිකනේ තියෙන්නේ. නැත්නම් අඩුවෙන් ටිකනේ එහෙම නෑ. තමන්ගේ තිබ්බ ප්‍රණීත භෝජනමයි අනිත් අයට දෙන්නේ. රජතුමා කරවන්නේ ඒක. සුද්ධෝදන රජතුමා. ඒ ඇයි මානසිකව හරි දුකක් කියලා. ඇයි මෙයාලා මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ කායිකව හෝ මානසිකව කිසිම දුකක් සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරට දුන්නේ නැහැ. මොකද අනාවැකියක් කිව්ව ගිහි ගියත හරිනවා කියලා. එච්චරට රැක්කා. ගිහි ගියත හරින්න නැති වෙන්න. ඔන්න දවසක් දැක්කා. මොකද දැක්කේ? මහල්ලෙක්. ජීවිතේට දැකම නැති දෙයක් දැක්කා. මහලු වෙලා. ඇහුවා මේ කවුද? මහලු වෙනවා. මොකද්ද මහලු වෙනවා කියන්නේ? ඔක්කොටම මොක උරුමයිද? ඉතින් ඇයි මේ මහලු වෙනවා කියලා තියෙද්දි අපි මොනවද මේ විඳින්නේ? දැන් බලන්න මේ සිද්ධාර්ථ කුමාරයා දැන් මේ හිතන්නේ මොකද්ද? ඇත්තක්ද බොරුවක්ද? සිද්ධාර්ථ කුමාරයා හිතුවේ ඇත්තක්ද බොරුවක්ද? ඇත්ත. දැන් මේ ලෝකේ ඇත්තන්නේ දැන් ඔක්කොම මහල්න මාත් මහල් වෙනවා. මියාත් මහල් වෙනවා. ඉතින් මේ මහලු වෙනවා කියලා දෙයක් තියෙද්දි අපි ඇයි මේ తాවකාලික දෙයක් විඳ මේකට හේතුවක් ඇයි මහලු වෙනවා කියලා හොයන්නේ නැත්තේ? ඇයි මේකට හේතුවක් හොයන්නේ නැත්තේ? ඔන්න හිතන්න පටන් ගත්තා. ලෙඩෙක් දැක්කා. කවදාවත් දැකලා නෑ. අර කවුද? ලෙඩ වෙච්ච එක්කෙනෙක්. දැන් අපට හිතෙන්න පුළුවන් එහෙම නොදකින්න පුළුවන්ද කියලා. එච්චරට සුද්ධෝදන රජතුමා ඒ විදියට සැලැස්සුවා. ඇයි සැලැස්සුවේ? මේ අසාමාන්‍ය පුජ්‍යලේ. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි සිද්ධාර්ථ කුමාරයා කියන්නේ. අසාමාන්‍ය කෙනෙක්. දැක්කනම් ගිහි ගියත හරිනවා. ඒ නිසා එච්චරට කිසිදු විදියකින් එවැනි අය නොදකින විදියට කටයුතු කරා. කවුද අර මහල්ලෙක් ලෙඩ වෙච්ච කෙනෙක්? අපිත් ලෙඩ වෙනවද? හැමෝම ලෙඩ වෙනවද? ඉතින් හැමෝම ලෙඩ වෙනවා නම් මේ ලෙඩ වෙනවා කියන එක ඇයි ඒක දුරු කරන්න හොයන්නේ නැත්තේ? ඇයි මේකේ හේතුවක් හොයන්නේ නැත්තේ? මොකද අපි මේ විදියට වින්දනය ලබා ඉන්නේ? දැන් මේ හිතන්න පෙළඹුණානේ. මොකක් ගැනද හිතුවේ? ඇත්තක් ගැනද? එහෙම නැත්නම් නිකන් ඕන නැති දෙයක් හිතනවද? ඕන නැති දෙයක්ද හිතුවේ? ඇත්තක්ද හිතුවේ? ඇත්ත. ඊළඟට ඔන්න මරමිනියක් දැක්කා. අර මොකද්ද? මැරෙනවා. කවුද? අපිත් මැරෙනවද? ඔක්කොම මැරෙනවද? ඉතින් ඇයි මැරෙනවා නම් මේ විදිහට මේකේ ඒක දුරු කරන් නැත්නම් ඒකේ හේතු හොයන්නේ නැත්තේ? දැන් මේ සිද්ධාර්ථ කුමාරයාගේ මොකද්ද ප්‍රශ්නේ? රජසැපද? සිද්ධාර්ථ කුමාරයාට වෙනම ප්‍රශ්නයක් ආවා. මේ ඇත්ත හොයන්න ඕනේ. මේකට හේතු හොයන්න ඕනේ. දැන් මේ නිමිත්තයි ආවේනේ. ආයේ තමන් ලෙඩ වුණාද? නෑ. තමන්ගේ අම්මා තාත්තා ලෙඩ වුණාද? වයසට ගිහිල්ලා නැත්තම් මොකක්වත් නෑනේ. මේ ලෝකේ දැකපු ධර්ම ස්වභාවය. පැවිද්දෙක් දැක්කා. අර කවුද? පැවිද්ද. එයා මොකද්ද කරන්නේ? එයා මේකට හේතුවක් හොයනවා. ඕකේ නිදහසෙන්න හොයනවා. එයා කරන වැඩේ හරි. අන්න දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයාට මේ හිතකස් වෙන හැටි. දැන් ඒතකොට සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර අතහැරියේ. ගිහි ගෙදර වදයක් වෙලාද? ඇත්ත හෙවීමට ගිහි ගෙදර බාධාවක්. නැත්නම් මේක අනවශ්‍ය දෙයක්. සත්‍ය කියන්නේ මේක. ඒ කියන්නේ සත්‍ය හෙවීම කියන කාරණාව පාදක කරගෙන නේද සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර අතහැරි. ඇත්ත හොයන්න. කිං කුසල ගවේසි. කිං සත්‍ය ගවේසි. අන්න සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර හැරියා. මේ කුසලය මොකද්ද සත්‍ය මොකද්ද කියලා හොයාගෙන යන්න ගියා. කොහොමද අතහැරියේ? රජකම මොන රජකමද? සක්විති රජකම. ලස්සන භාර්යාව. ලෝකේ එවැනි භාර්යාවක් නේ. සුන්දර පුත්‍රරත්නේ. සුන්දර දෙමව්පියෝ. දැන් ඒ වැදගත්කමද ප්‍රකට වුණේ ඇත්තද? ඇත්ත. දැන් අපි බලන්නේ ලෝකීය වැදගත්කම කියන එකනේ. සිද්ධාර්ථ කුමාරයා දැක්කේ සත්‍යය. සත්‍ය කියන කාරණා මුල් කරගෙන සත්‍යයට අනුගත වෙලා දැන් මේ තාම නිවන් දකින්න යන්නේ නැහැ. නිවන් දකින්න මාර්ගයක් නෙමෙයි. මේ ලෝකේ ප්‍රකට වෙන දෙයක්.
ඒක මුල් කරගෙන අලියම හෙළූ කෙළපිඩක්සේ මොකක්ද අතහැරියේ? මුළු ගිහි ගෙදරම අතහැරියා. අලියම හෙළූ කෙළපිඩක්සේ. අතහැලා කිං කුසල ගවේසි. කිං සත්‍ය ගවේසි හොයාගෙන ගියා. ආලාර කාරාම උද්දක. දැන් ඇයි එයා ළඟට යන්නේ? මොකද එයාලත් එක හොයනවා. දැන් පැවිද්දෝ කියලා කියන්නේ පින්වත්තුනි මේ අපේ ශාසනය අයට විතරක් නෙමෙයි. අද අපට මත අපි අද පැවිද්දෝ જાතියක් දැකලා නැහැනේ ශාසනයෙන් පිට. මෙහි ලංකාවේ වෙන පැවිද්දෝ නැහැනේ. ඉන්දියාවේ ඉන්නවා. ඇයි ඉන්දියාවේනේ බුදුරු උපදින්නේ? ඉන්දියාවේ පැවිද්දෝ ඉන්නවා. බුදුරයන් වහන්සේ ඕනේ පැවිදි වෙන්න. ශ්‍රමණවරු ඉන්නවා. එතකොට මේ පැවිද්දෝ ශ්‍රමණවරු ඒ සමාජයේ ලක්ෂණය. මොකද ඇයි ඒ කට්ටිය මොකටද අවශ්‍ය? එයාලා විමුක්තියක් හොයනවා. දැන් සිද්ධාර්ථ කුමාරත් විමුක්තියක් හොයාගෙන ගියා. එක එක පැවිදිවරු ළඟට ගියා. එයාලගේ කරන ක්‍රම අනුගමනය කරලා ඉක්මනින් මේව අවබෝධ කරගත්තා. නමුත් මෙතන විමුක්තියක් නැහැ. මේකේ මේ සත්‍ය නෙවෙයි. මේ කිං කුසල ගවේෂි බව නෙවෙයි. එච්චර හැකියාවක් මේ යෝන් වියේ අවුරුදු 29 මේක තරුණ කෙනෙක්. අර ඍෂිවරු මේ ඒකට ඍෂිවරු ඒකට මහා ශාස්ත්‍රවරු ඒකට අවුරුදු 100යි 80යි 90යි ඒ කියන්නේ බොහෝ කාලයක් තපස් රැකපු අය. එයාලට බොහෝ කාලයක් ගියා ඒ සමාපත්තිය ලබන්න. මේ සිද්ධාර්ථ කුමාරයා දවසෙන් දෙකෙන් දවස් කීපේ අරවට ඉහළටම යනවා. ඉහළටම ගිහිල්ලා ඒ විතරක් නෙමෙයි. ඒ ශාස්ත්‍රවරු කියනවා ඔබ පුදුම දක්ෂයෙක්නේ. ඔබ ඉන්න ඔබ ගුරු කරගෙන මේ ඔක්කොම කට්ටිය ඉමු කියලා. නෑ වැඩක් නෑ. මම හොයන්නේ ඕවා නෙමෙයි. මට ඕන නැත්තේ සත්‍යය. මෙතන නිදහස් වීමක් නෑ. මට සත්‍ය අර බලන්නේ හැංගීම. ඍජු ඉලක්කය. දැන් මේ බුදු කෙනෙක්ද? නෑ. මේ කවුද? සිද්ධාර්ථ කුමාරයා. බුදු කෙනෙක් නෙමෙයි. එතකොට එවැනි හැකියාවක් තියෙන කෙනෙකුටයි පින්වතුනි බුදුවරුන්ගේ ධර්මය ගෝචර වෙන්නේ. ඔච්චර හැකියාවක් නැති වුණත් ඔවැනි හැකියාවක ලක්ෂණය තියෙන්නට ඕනේ. දැන් ඒ අසාමාන්‍ය උත්මයනේ. එතකොට දැන් ආලාරකාරාම උද්දකරාම පුත්තලාත් ගුරුවරයා වෙන්න කියලා මේ යොවුන් කෙනාට කියද්දී ඒකත් අතහරින්න හැකියාව. දැන් අද කාලේ නම් අපිට එහෙම එකක් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ එච්චරට මේ අසාමාන්‍ය හැකියාවක් නේ. ඒ අසාමාන්‍ය හැකියාවක් නැතත් අපට ඔය චින්තනීය තියෙන්නට ඕන. ඔන්න සිද්ධාර්ථ කුමාරයාගේ චින්තනය. දැන් අපි ගත්ත උපතිස්ස පරිබ්‍රාජකයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එයාගෙත් ඒ කට්ටියන්ගෙත් එහෙම චින්තනය. සත්‍ය මොකද්ද? ඇත්ත මොකද්ද? සත්‍ය ගවේෂි, කුසල ගවේෂි. මේක හොයනවා මිසක් ඒ කිසි කෙනෙකුගේ පින්වත්නි යමක් ලබලා සතුටු වෙන්න ඕන කමන්නේ. අන්න වෙනස. ඇත්ත හොයන කෙනාගේ යමක් ලබලා සතුටු වෙන්න යමක් ලබලා සතුටු වෙනකොට අපට නිකන් අමුතු වින්දනයක් විතරනේ. දැන් මම උදාහරණයක් කියන්නම්කො මෙහිම. අපේ ජීවිතයේ උදාහරණයක්. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි ලස්සන පරිසරයකට යනවා කියලා. අපි හිතමු නක්ලස් පැත්තේ නැත්නම් කොහේ හරි ගිහිල්ලා ඔන්න අපි දකින්නකොට අපිට ගියේ දවසේ මොකද වෙන්නේ? හරිම ලස්සනයි. හරිම සුන්දරයි. දැන් ඉන්න හිතෙනවනේ. දැන් අපි හිතන ගයක් හදාගෙන කාලයක් ඉන්නකොට ඒ ලස්සන තියෙයිද? දැන් ඒ ලස්සන නෑනේ. ඒ ලස්සන නෑ. Taman ලස්සනටපත් වෙලා ඒක ඉද්දි ආයේ නෑ. දැන් ආයේ වෙන තැනක් හොයන්න ඕනනේ. එතන ආයේ ලස්සනයි. කාලයක් ඉද්දි ආයේ නෑ. ඔන්න ඔය වගේ තමයි අර Tamanට මොනවා හරි ලැබිලා ලබන සතුට. Tamanට මොනවා හරි ලැබිලා ලබන සතුට අන්න ඒ වගේ. දැන් එතකොට දැන් මේ සත්‍ය ගවේෂණය කරන කෙනාට Tamanට ලැබිලා ලබන සතුටක් හොයන්නේ නෑ. එයාලගේ තියෙන ස්වභාවය කිං කුසල ගවේෂි. කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? සත්‍ය මොකද්ද? අසත්‍ය මොකද්ද? මෙන්න මේ ලක්ෂණයෙන් යුක්ත බවට කියනවා පින්වතුනි ලෝකයේ තුල නිවන් දකින්න කලින් මේ ලෝකේ ඉන්න කෙනෙකුට ප්‍රඥාවන්තයා කියලා. මොකක්ද එයාට කියන්නේ ප්‍රඥාවන්තයා. අන්න අද ඉස්මතු වුණා ලස්සනට, ඒ කියන්නේ ලස්සනට අර චූල කම්ම විභංග සූත්‍රය අපි මම අද කතා කරන්න දෙනවා. ඒකේ ලස්සනට ඉස්මතු වුණා ප්‍රඥාවන්තයා. අන්න ප්‍රඥාව මොකද්ද? මේ ලෝකයේ නිවන් දකින්න එක නෙමෙයි ලෝකේ. කිං කුසල ගවේෂි, කිං සත්‍ය ගවේෂි. කියන්නේ කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? සත්‍ය මොකද්ද? අසත්‍ය මොකද්ද? ඒක ලබලද? නෑ හොයන එක. ලබනවනම් ලැබපු දේ අපට පොඩි කාලයකින් ආය නැති වෙනවනේ. ඒතකොට අර මම අර කිව්ව උදාහරණය වගේ කියන්නේ අපේ ජීවිත උදාහරණයක් මම කිව්වේ. ඒ වගේ අපි මේ ලැබපු දෙන් ටික කාලයක් යනකොට ඒක නෑ ආයි. හැබැයි අර හොයන ගතිය කියන කාරණාව ඒක දැන් එයා ලබන එකක්ද?
නෑ එයාගේ ස්වභාවය. මෙන්න මේකට කියනවා ප්‍රඥාවයි කියලා. ප්‍රඥාවන්ත භවයේ ස්වභාවය, ප්‍රඥාවේ ලක්ෂණේ මෙන්න මේක. ඔන්න ඔය ලක්ෂණයේ තිබිච්ච කෙනෙකුට විතරයි පින්වතුනි පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහලා ඒකට අනුගත වෙන්න. නැත්තම් බෑ. එතකොට නම් අපි තුල ඒ කාරණාව ඉස්මතු වෙන්නට වෙනවානේ. ඒ කාරණාව ඉස්මතුන් නැත්තම් අපි හැමෝම කරන දේ තමයි අපට මොනවා හරි ලබලා හතුරු වෙන්න හොයනවා. මම මේ දේශනාව ඉදිරියට කරගෙන යනකොට ඔබට තේරෙයි මේ ලෝකයා ලබලා හොයන සතුටක් එක්ක ඉන්නවා මිසක් මේ ලෝකයා විමුක්තියක් හොයමින් යන වැඩපිළිවෙලේ නෑ. ඒ කියන්නේ මේ කිං කුසල ගවේෂ චින්තනිය ඔස්සේ යන වැඩපිළිවෙල නේ මොනවා හරි ලබලා Tamanට සුඛිය වූ වින්දනයකින් ජීවත් වෙන. හැබැයි ඒක පොඩි කාලයයි. පොඩි කාලේ කල්ප ගාණක් වෙන්න පුළුවන්. නේද? දැන් අපි හිතමු කෙනෙකුට ඔන්න රිවර්ස් ටයිම් පැත්තේ ගිහිලා කෙනෙක් අවුරුද්දෙන් කෙනෙකුට ඔන්න ඒක එපා වෙනවා. කෙනෙකුට මාසෙන් දෙකකින් කෙනෙකුට අවුරුදු 10ක් 12ක් ගියාම කෙනෙකුට අවුරුදු 20 එහෙම වෙනව නේද? එක එක කාලවලදී ඒ කෙනාගේ හැටි. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් ඒ ලබන ඒ වෙලේ ලබන සතුට සමහරලාවට අවුරුදු ලක්ෂයක්, අවුරුදු කෝටියක්, කල්පයක්, කල්ප 10ක්, කල්ප 50 එහෙම වෙන්න පුළුවන්. කෙනෙකුට මේ ජීවිතයේ ටික කාලයක් වෙන්නත් පුළුවන්. ඒ මොකද්ද Taman ලබන සතුට. හැබැයි බුදුරන් වහන්සේ පෙන්වන ධර්මයේ හිත වෙනස්. දැන් මම ඔන්න ඔබට පැහැදිලි කරා මේ ලෝකයේ යම් කිසි කෙනෙක් නුවණක්කාරයි නම් ඒ කෙනාගේ ස්වභාවය. දැන් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බලමුකෝ සාමාන්‍යයෙන් භෞතික විද්‍යාව පැත්ත ලෝකේ. ඒ පැත්තෙන් පවා අපි නුවණක්කාරයි කියන කාරණාව කියන්නේ මොකද්ද කියලා භෞතික විද්‍යාව පැත්තෙන්. භෞතික විද්‍යාව පැත්තෙන් අපි නුවණක්කාරයි කියන කාරණාව කියන්නේ අපි මොකද්ද හොඳ මොකද්ද නරක කියලා හොයන ගතියක් තියෙන. හොඳ නරක කුසලයේ අකුසලයේ කියලා මොකද්ද කියලා හොයන ගතියක් තියෙනවනේ. මෙන්න මේ හොයන ගතිය. හොඳ නරක කුසලයේ අකුසලයේ මේ අර මොකද්ද අපි ගත්තොත් ඒ කට්ටිය අපි හිතමු භෞතික විද්‍යාවේ මොනවා හරි කරුණාමුල් කරන එයාලා ඒකේ හොයාගෙන යනවා. දැන් අපි හිතමු පයිතගරස් ප්‍රමේයක් හොයාගත්තේ. පයිතගරස් හොයාගත්ත ප්‍රමේය ලෝකේ පයිතගරස්ට කලින් ඒක ඇත්තද බොරුවද? ඇත්ත. හොයාගත්තට පස්සේ ඒක යාට අයිතිලානේ. අපි හිතමු තවත් මොනවා හරි දෙයක් හොයාගෙන යනවා කියලා. ඒ හොයාගෙන යන යාලා එකක නිෂ්ඨාවකට යන්නේ නැහැ හොයාගෙන යනවා. මෙන්න මේ වගේ හොයන ගතියක් තියෙනවානේ භෞතික විද්‍යාවේ. ඒ වගේ තමයි කුසල අකුසල කියන කාරණාව එක්කත් එයාලගේ හොයන ගතියක් තියෙනවා. නතර වෙන ගතියක් නැහැ. නතර වෙන ගතියක් තියෙනවා නම් අපි හිතමුකෝ යම් කිසි දෙයක් වුණ අපට මේක හරි කියලා අපි පිහිටියා. අපි නතර වුණා. දැන් අපට තියෙන්නේ ඒ නතර වුණාට පස්සේ හිතන ගතිය නැති වුණානේ. ලබා ගත්තා. හිතන ගතිය නැති වුණා. ඒකත් එක්ක අපේ ජීවිතේ අපට දැන් අපි සාමාන්‍ය ස්වභාවයෙන් ගත්තොත් අර ලබනේ වින්දනේ කාලයක් යද්දී ඉපා වෙන්නේ නැද්ද? එතකොට ඒක එහෙනම් කෝ සම්පූර්ණ නැත්තක් වුණා. සම්පූර්ණ සැනසීමක් වුණා. විලා නෑනේ. ඒක මුලින්මද ඒක වැරදුනේ අවසානෙට ගිහිල්ලාද? මුලින්ම ප්‍රශ්නේ නේද? අවසානට ගිහිල්ලා නෙමෙයි. හැබැයි අපිට මුලින් තේරුණාද ඒක? මුලින් තේරුන්නේ කාලයක් යද්දී තමයි ඒක තේරෙන්නේ. මුලින්ම ඕක තේරුම් ගත්තා නම් අන්න මුලින් මේක තේරුම් ගත්තා නම් එයා එවෙලෙත් අර හිතන කාරණාව හිතන ස්වභාවය දුරු වෙන්නේ නැහැ යාගේ. එයා ලබලා මුලින්ම සතුටක් විඳින්නේ නැහැ. මෙන්න මේ චින්තනයත් එක්ක ලෝකයේ තුල යම්කිසි කෙනෙක් ඉන්නවනම් ලෞකිකව යම්කිසි කෙනෙක් ඉන්නවනම් අන්නේ කෙනෙකුටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අපි බලමු පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්න කලින් තව ටිකක් මෙවැනි කෙනාගේ තව ලක්ෂණයක් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය ප්‍රකට කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ධර්මයක් කියනවනේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කියන ධර්මයේ පින්වතුනි ලෝකේ කියන්නේ බුදුවරුන්ට පමණක් ආවෙනික ධර්මය. මම දැන් ඔබට මුලින්ම පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ සත්‍යකුත් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ කියන සැබෑම අර්ථය බුදුවරුන් පමණක් ආවෙනික දෙය කියන එකනේ. ඒක තමයි සැබෑම කාරණාව. අනිත්‍යව අනිත්‍යය කියනවා. එතකොට අපට සැබෑම බුදුරජාණන් වහන්සේ කියන නිර්වචනය අපි වටහාගත යුත්තේ අනිත්‍යයත් පැහැදිලි කරන යහපත් දේ කතා කිරීම එක්කද නැත්නම් බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික දේ කතා කිරීම එක්කද? බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික දේ කතා කිරීම එක්ක. ඒතර බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික දේ කියන කාරණාව අපි තේරුම් ගන්නේ කොහොමද? අන්න ඒකට ස්වභාවයක් තියෙනවා. බුදුරුන්ට ආවේනික ධර්මයේ ස්වභාවය තමයි ගම්භීරෝ ගැඹුරුයි. ගම්භීරයි දුද්දසයි.
දකින්න අමාරු. මේක පැහැදිලි කරලා දෙන්න. දුද්දසයි දකින්න අමාරු. දුර අනුබෝධයි. අවබෝධ කරන්න අමාරුයි. අතක් ආවචරයි. තර්කයේ හැසිරීමක් නැහැ. ඊළඟට සන්තයි ප්‍රණීතයි. ශ්‍රාන්ත ප්‍රණීතයි. නිපුණයි. නිපුණයා කියන්නේ තීක්ෂණය දකින්නේ. පඬිත වේදනය පඬිතයේ දකින්නේ. මෙන්න මේවා තමයි බුදුරුන්ගේ ධර්මයේ ස්වභාවය. අනිත් අයගේ ධර්මයේ ස්වභාවය ඔක නෙමෙයි. එතකොට ඇයි මේ ධර්මයට මෙහෙම වෙන්නේ? මේ ධර්මයේ මෙහෙම ගැඹුරු මේ කාරණා වලින් නිර්වචනයක් වෙන්නේ ඇයි? දැන් හිතලා බලන්නකො මෙහෙම. දැන් මම ඔබට මුලින් පටන් ගද්දිම කිව්වා මේ ලෝකයේ ඉන්න අය මේ ලෝකේ පවතින විදිහක් කියලා දෙනවනේ. ලෝකේ විමුක්තිකාමී අය ලෝකේ සිදුවෙන විදිහ කියලා දෙනවා. ඒක මොන දැක්මද? ලෝකේ පවතින විදිහේ දැක්මනේ. ඒක ලෝකේ පවතින විදිහේ දැක්ම. ඒකට කියනවා ලෞකිකයි කියලා. බුදුරයන් වහන්සේ පෙන්ලා දෙන්නේ ලෝකය පවතින විදිහේ දැක්මක්ද? ලෝකය පවතින විදිහේ, ඒ කියන්නේ ඊතර වෙන විදිහේ දැක්මක්ද? ඊතර වෙන විදිහේ දැක්මක්. ඊතර වෙන විදිහේ දැක්මක් කියන කතාව කියන තැනදිම හොඳට හිතන්නකෝ. ඊතර වෙන දැක්මක් කියන කතාව කියන තැනදිම එතෙද්දී අපි ලෝකය කියන කාරණාව එක්ක බලනකොට ඊතර වෙනවා කියන කාරණාව ලෝකය කියන එකට ගෝචර විය යුත්තක්ද නොවිය යුත්තක්ද? නොවිය යුත්තක් වෙන්න ඕනේ නේ. ඊතර වෙනවා කියන කාරණාව ලෝකයට ගෝචරයි නං. ඒක ලෝකයට අයිති. ලෝකයට අයිති නේ. ඒතකොට ගැඹුරු කියන වචනේ අර්ථය මොකද්ද? ගැඹුරු කියලා කියන්නේ තමන් ඉන්න තැනට වඩා ගොඩාක් එහා තියනවා කියන එකනේ. දැන් අපි ලිඳක් උඩට ගිහලා ඊට පස්සේ යට තියෙන්නේ. තමන්ට වඩා ගොඩාක් එහා තියෙන්නේ. දැන් අපි සියලු දෙනාම ලෝකේ පවතින අයෝනේ. පවතින ඇත්තෝ. ඔන්න බුදුරන් වහන්සේගේ ධර්මයේ මොකද්ද දැන් කිව්වේ? ලෝකෝත්තරයි. දැන් අපි ලෝකේ පවතිනා වූ චින්තනයක් ඔස්සේනේ දින්නේ. අපි දකින කෝණය අපි ඉන්න විදිහ ලෝකයේ පවතිනා වූ විදිහටනේ. බුදුරන් වහන්සේ පෙන්වන්න හදන කාරණාව ලෝකයෙන් ඊතර වන්නා. එතකොට ලෝකයෙන් ඊතර වන්නා වූ ක්‍රමයට පවතිනා වූ ක්‍රමේ හා ගැළපීමක් හෝ ලැබීමක් හෝ විය හැකි වෙයිද? එහෙම වුණා නම් ඒකට කියන්න බෑනේ ලෝකෝත්තරයි කියලා. එහෙනම් අපට ඒ විදිහේ ධර්මයක් ඇහෙන තැනදිම ගැඹුරුයි කියලා නිර්වචනයක් ආවනම් හැබැයි තේරෙන්න බෑ. ඉතින් තේරෙනවා ගැලපෙනවා නම් අපි කොන්ට ඇවිල්ලා නේද? අන්න තේරෙනවා ගැලපෙනවා කියන කාරණාව නැති හැබැයි ඇත්තක්. අර ඒක ඇත්තක් කියලා එකට යොමු වෙන්නේ කොයි කෙනාද? අර කිං කුසල ගවේෂි. අනික් කෙනාට ඒව අදාළ නැහැ නේ. අනික් කෙනා ලෝකේ සාමාන්‍ය කවක්වත් හිතන්නේ නැහැ නේ. අර එහෙම හිතන කෙනාට අන්න ඇත්තක් හැබැයි කියන්නේ. නමුත් අපි දකින කොනට ගැලපෙන්නේ. අන්න ඒක තමයි ගැඹුරුයි කියන නිර්වචනය. හැබැයි හිතන කෙනෙක් නම් එයාට දැන් හිතන්න ඕනද නැද්ද? හිතන්න ඕනනේ. හිතන්නේ නැති කෙනෙක් නම් ඉතින් තේරෙන්නේ අපේ කොන්ට ගැලපෙන්නේ මොකටදනේ? අවශ්‍ය නැහැනේ. හිතන කෙනාට අවශ්‍යයි. අන්න ඒකයි බුදුරණවහන්සේ ධර්මයේ මොන ආයතද? පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්. අනිත් අර වගේ හිතන අය නේ ප්‍රඥාවන්තයා කියන්නේ කවුද? අර අන්න චූලකම් විභංගසුරේ තියෙනවා කිං කුසල. කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? සත්‍ය මොකද්ද? අසත්‍ය මොකද්ද? මෙන්න මේක හොයන කෙනාට කියන මොකක් කියලාද? ප්‍රඥාවන්තයා. එවැනි අයට විතරයි බුදුරණවහන්සේගේ ධර්මය. එවැනි කෙනෙක් නැති කෙනෙක් අර විදිහට හොයන්න පටන් ගනීද? හොයන්න පටන් ගන්න. ඊළඟට මම තව කාරණාවක් කියලා දෙන මේ කරුණු හත පැහැදිලි කරන්න කලින් දැන් මේ කිං කුසල ගවේෂී කෙනාගේ තව ලක්ෂණයක්. සත්‍ය ගවේෂී කෙනාගේ මෙහිම හොයන කෙනාගේ. දැන් ඔන්න හිතලා බලන්න මෙහිම අපට ඔන්න ඕනම කාරණාවක් යම් කිසි කෙනෙකුගෙන් ඇහෙනකොට දැන් මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ ආධ්‍යාත්මික ගවේෂණය කරන කෙනෙකුට. විමුක්තියක් හොයන කෙනෙකුට. ඕනම දෙයක් අපි හොයාගෙන යනකොට අපට යම් කිසි කෙනෙක් ඒකාන්තයෙන් විශ්වාසයි නම් එයා කියපු දේ පිළිගැනීම කියන එක අපට යොමු වෙනවනේ. පිළිගන්නවා. එතකොට මේ පිළිගැනීම එක්ක අපි ඒක බැහැ ගන්නවනේ. පිළිගැනීම එක්ක බැහැගෙන අපිට තියෙනවා කෝණයක් යනවා. ඉද මේව සත්‍යම්. මේක ඇත්තයි. මේක ඇත්තමයි. මේක ඇත්තමයි නම් අනික බොරුනේ. මේක ඇත්තම නම් අනික බොරු නැද්ද? මේක ඇත්තමයි නම් අනික බොරු. එතකොට මේක ඇත්තමයි අනික බොරු නම්
දැන් එයාට හිතන්න ඕනකමක් ආයේ තියෙනවද? දැන් ඇත්තද ලැබිලා නේ? හිතන්න ඕනකමක් නැහැ නේ. ඇයි මේක ඇත්තමයි අනික බොරු. හිතන්න ඕනකමක් ඇවිල්ලා නැහැ. නමුත් කිං කුසල ගවේෂී කෙනාට මේක ඇත්තමයි කියලා මේක ඇත්තයි කියලා පිළිගත්තට මේක ඇත්තමයි අනික බොරු කියලා පිළිගැනීම නැහැ. එයාගේ මොකද තියෙන්නේ? එයාගේ තියෙනවා හිතන්න ඕන ගතිය. අන්න ශ්‍රද්ධාවෙන් යමක් යමු වුණාට එයා මෙය ඇත්තයි අනික බොරුයි කියන කාරණාවට යමු වෙන්නේ. මේක තියෙන ලස්සන චංකී සූත්‍රය. ඊළඟට තමයි රුචිය. රුචිය කියන්නේ දැන් ඔන්න අපි කැමති විදිහක් තියනවා කියලා හිතන්නකෝ. දැන් මේක විශේෂ විමුක්තිකාමීත් එක්ක තමයි. දැන් අද සමාජයේ හිම් බැලුවොත් අපි දන්නවා අපේ කැමැත්තක් තියෙන හොඳට භාවනා කරන්න, හොඳට එකඟ කරගෙන ඉන්න, හොඳට ඉඳගෙන ඉන්න. අපිට තියෙන අපේ කැමැත්තක් නේ මොකක් හරි එකක්. දැන් අපේ කැමැත්තට අනුව මොන හරි කියනකොට අපට ඒක ගැලපෙනවනේ. දැන් අපි හිතමු අපි හිතන ක්‍රමයට එක්ක හරි. දැන් අපි හිතන ක්‍රමයට ඔන්න හොඳට ගැලපෙනවා. අපි ඒකට අනුගත වෙනව නේද? එතකොට ඒක ඇත්තනේ. ඒක ඇත්තනේ. ඒ කියන්නේ මේකමයි ඇත්ත අනික බොරු. ඇයි දැන් තමන්ගේ ක්‍රමයට ගැලපුණානේ? අන්න ඒකින් ඒ විදිහට යන්නේ කවුද? අන්න කිං කුසල ගවේෂී නැති කෙනා. ඇත්ත ඒ කියන්නේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියලා මේ හොයන්නේ නැති කෙනා. හොයනවා නම් එයාට අන්න ඒක නතර වෙන්නේ. දැන් ඒක නතර වුණා නම් එයාට ආයේ ඇතුලෙන් හොයන්න එකක් තියනවාද? දැන් දෙක සමානයි. හරියට ප්‍රහෙලිකාවක් විසදලා ඉවරනට පස්සේ ඉවරනවා වගේ. ගානක් හදලා ඉවරනට පස්සේ දැන් එයාට ගැටලුවක් නෑ නේ හාපවනේ. ප්‍රශ්න ඉවරයි. අන්න ඒ වගේ වෙනවනේ. ඒතකොට එයාට කිං දැන් ප්‍රඥාව කියලා කියන්නේ පින්වතුනි මේ ලෞකික කතා කරනකොට කිං කුසල ගවේෂිකමට මිසක් මොනවා හරි ලැබෙන එකට නෙමෙයි. දැන් එයාට ලැබුණාට පස්සේ රුචියෙන් අනුගත වෙලා දැන් එයාට කිං කුසල ගවේෂි හොයන්න ඕනද හපව? කුසලයක් හොයන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ ප්‍රඥාව නෑනේ. ඒ කාරණාව තුලම කියවෙනවා ඒකට අනුගත වෙලා එයම ඇත්තයි කියලා ගත්තා කියන එකේම ප්‍රඥාව නෑ කියලා. ප්‍රඥාව කියන නිර්වචනේ ඉන්නේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද? හොඳ මොකද්ද නරක මොකද්ද? එතකොට මේක හොයන කාරණාව නැති වුණා කියන්නේ කැමැති දේ කනුගත වෙනකොට ඒ කිනාට ප්‍රඥාව නැහැ. අන්න රුචියට අනුගත වුණා. ඊළඟට තමයි තව කට්ටිය ඉන්නවා ඔන්න අනුශ්‍රවය. අනුශ්‍රවය කියන්නේ දැන් ඔන්න අහලා දැනගත්තද? දැන් ඔන්න අපි ඔන්න හිතන්න අහලා අපට අපි දැනගත්ත දේවල් තියෙනවා. ඒකත් එක්ක ෂෝකයට ගැලපෙනවා. අහලා දැනගත්ත දෙකත් එක්ක හරියටම දැන් ඒකත් එක්ක යමු වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? එතකොට ඒක හරි නේද? දැන් අපි අහලා දැනගත්ත දේවල් එක ඇහෙන දේ දැන් හරි. දැන් හරි වුණාට පස්සේ මොකද්ද කුසලිය? මොකද්ද අකුසලිය කියලා හොයන ගතියනවද? ඒ හොයන ගතියටයි ප්‍රඥාව කියන්නේ. ලෝකේ ප්‍රඥාව කියන්නේ ඒකට වෙන එකකට නෙමෙයි. දැන් ඒ හොයන ගතිය නෑ කියන්නේ මෙයාට ප්‍රඥාව තියෙනවද නැද්ද? ප්‍රඥාව නෑ. අන්න අනුශ්‍රවයෙන් එකක් හොයාගෙන ඒකට බැහැගත්ත කියන්නේ මොකද්ද? අන්න ප්‍රඥාව නෑ. එයා මේ ඇත්තයි කියලා ගත්ත එයාට ප්‍රඥාව නෑ. එයාට තපද කරන්න බෑ. ඔන්න සද්ධාව, රුචිය, අනුශ්‍රව. ඒකට ආකාර පරිවිතක්කේ. ඔන්න බලන්නකො ඊළඟ එක. දැන් අපි කල්පනා කරන ක්‍රමයක් තියෙනවානේ. ඒ කියන්නේ අපි හිතාගෙන යන ක්‍රමයක් තියෙනවා. අපි හිතාගෙන යන ක්‍රමයටම යම් කිසි කෙනෙක් කරුණාවක් කියනවා. හරියට මේකට ගැලපෙනවා. අපි දැන් ඒකට දැන් අරවට වඩා ඒකට අනුගත වෙන එක වැඩිනේ. දැන් අනික් කොන සාමාන්‍යයෙන් පොඩ්ඩක් කතා කරන්නට පුළුවන්. නමුත් අපි හිතාගෙන යන ක්‍රමයටම යම් කිසි දෙයක් ගැලපෙන ක්‍රමයක් කිව්වොත් අපි ඒකට අනුගත වෙන්නේ නැද්ද? ඒකට පුදුම විදිහට අනුගත වෙනවා. ඒකට අනුගත වුණාට පස්සේ ආයෙ හොයන්න ඕනද කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද? හොයන්න ඕනේ නෑනේ. හොයන ගතිය නැති වුණා කියලා කියන්නේම ප්‍රඥාව නෙමෙයිනේ. ප්‍රඥාව නෑ. අන්න එයාටත් ප්‍රඥාව නෑ. එයත් ඒක බැහැගත්තා. ඊළඟට අවසානයේදීන් පෙන්නනවා ආකාර පරිවිතක දිට්ඨි නිඥානක්ඛන්ති. ඒ කියන්නේ අපට තියෙනවා යම් කිසි විදිහකට දැකලා නිරවුල් වෙලා අපි දකින කෝණයක් තියෙනවා. අපිට ඒක හරියටම හරි. ඒ කියන්නේ අපේ දිට්ඨි කියන්නේ දකින විදිය, නිඥානක් කියන්නේ හරි. ඒ කියන්නේ දකින විදිහ අපට නිරවුල් වෙච්ච ක්‍රමයක් තියෙනවා. හරියටම හරි. දැන් ඒකට ඕන විදිහට යම් කිසි කෙනෙක් කියන ක්‍රමයක් ආවහම අපි දකින විදිහ නිරවුල් වෙච්ච ක්‍රමයට යමක් ආවම අපට ආයේ තව කෙනෙක් එකක් හොයන්න ඕනේද? නැති වෙන්නේ මොකද්ද? කුසලිය මොකද්ද? අකුසලිය මොකද්ද? හොයන එක නැහැ. ඒක නැති උනේ මොකද්ද? ප්‍රඥාව නැහැ. මෙන්න මේ අයට බෑ. ඔය විදිහට සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡානක්ඛන්ති කියන මේ පහට යමක් යොමු වෙලා එයම ඇත්තයි අනික්ක බොරුයි කියන මේ කෝණේ නැතුව සත්‍ය හොයන කෙනාටයි කාගේ ධර්මයේ තියෙන්නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. අන්න ඒක ලස්සනට චංකි සූත්‍රයේ පැහැදිලි වෙනවා. අන්‍යයටයි බුදුරණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මොකද වෙන්නේ?
මෙහෙම දැන් ඔහොම හොයන කෙනෙක් ඉන්නවා. අන්නේ හොයන කෙනා දැන් මේ විදිහටත් තමන්ගේ පැත්තට එක යමක් ඇහි දෙකෙන් ඒ කියන්නේ මෙහෙම හොයාගෙන යනකොට අර සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක් කන්ති කියන මේ කරුණු එක්ක යොමු වෙද්දිත් ඒක අතහැරලා ඒක ඒම හත්යයි කියලා ඉන්නේ නැතුව හොයන කෙනෙකුට කොහොම හොයන්න ඕන ක්‍රමයක් එයාගේ තියෙනවද කියන්නේ. එතකොට ඒ කෙනාට ඇහෙනවා තමන් කියන පැවැත්ම ලෝකයේ කියන පැවැත්ම. ඒ කියන්නේ ලෝකය කියන්නේ මොකද්ද පින්වතුනි? දැන් මෙතන දහත් වට්ටිය තියෙනවා. මෙතන මල් පොකුරක් තියෙනවා. මෙතන වතුර කෝප්පයක් තියෙනවා. මේ කරුණු දැන් අපි හිතමු මම මෙතන නැති වුණොත් මට මේක ගෝචර නොවුනොත් මට කතා කරන්න පුළුවන් ද ලෝකේ තව මොන හරි තියනවා කියලා. එක්ක අපිට හිතන්න වෙනවානේ. දැන් ඇස කන නාසය දිව කය මනස කියන මේ කාරණු ටික කතා කරන්න බැරි වුණොත් අපට තියනවා කියන හෝ නැහැ කියන හෝ. දැන් නැහැ කියන්නේත් ඇයි? ආයෙත් මනසින් හිතලානේ. ඒ කියන්නේ කතාව ඉක්මනවනේ. එහෙනම් ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ තමන් කියන කාරණාව එක්කනේ. ඒතර අපි එහෙනම් ලෝකයේ දිහා දකින දෘෂ්ටිය කියලා කියනකොට මොකක් එක්කද? තමන්ගේ පැවැත්ම එක්ක දකින දෘෂ්ටියක් නේ. ලෝකය කියන පැවැත්ම කියන දකින දෘෂ්ටිය කියන්නේ මොකද්ද? තමන්ගේ පැවැත්ම කියන දකින දෘෂ්ටිය. ලෝකයෙන් ඈතර වෙනවා කියන දකින දෘෂ්ටිය කියන්නේ තමන්ගේ පැවැත්මෙන් ඈතර වෙනවා කියන එක නේද? අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ ලෝකෝත්තරයිනේ. ඒකට කියනවා මොකක් කියලාද? සක්කාය නිරෝධ ධර්මය. ඒ කියන්නේ සක්කාය කියන්නේ සොකීය. සක්ක කියන්නේ සොකීය, කාය කියන්නේ ස්වභාවය. සොකීයත්වය. සොකීයත්වය නිරෝධ. සොකීයත්ව නිරෝධ දහමක්. මොකද්ද? ලෝකෝත්තර දහම. එහෙනම් ලෝකයට අනුගත ස්වභාවය කියලා කියන්නෙම තමා කියන එකක් එකම ඉදිච්ච එකනේ. එතකොට ඒකම ඉක්මවන එකක් තමයි සක්කාය නිරෝධයේ ධර්මය කියන්නේ. ලෝකෝත්තර ධර්මය කියන්නේ. දැන් ඒකේ අපි පළවෙනි කාරණාවනේ ගැඹුරුයි කියන එක. එතකොට දැන් අපි ලෝකයට අයිති, තමාට අයිති දෙකම හරියට තෝරන්නේ. දැන් අර සද්ධාවෙන් රුචියෙන් අනුස්සරයෙන් ආකාර පරිවිතක්කෙන් දිටිනිච්ඡානක් කන්ති. මම අර මුලින් කිව්වේ ඒ පහ අයිති වෙන්නේ තමා කියන පැත්තක ඉඳලා ඒකට සාපේක්ෂව නෙමෙයිද? ඒකට සාපේක්ෂවනේ. ඒ කියන්නේ තමාට අයිති කියන එක. ඒ කියන්නේ ලෝකයට අයිති කියන එක. තමාට අයිති නම් ලෝකයට අයිති නම් එතකොට එවැනි එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් අපිට තව ටිකක් ඉතල බලන්න අපි තමා කියන කාරණාව නිර්වචනය වෙන්නේ ඔය ටිකත් එක්කනේ. ඉතින් ඔය ටික එක නිර්වචනය වෙන්නේ නැත්නම් අයම ඒකට කියන්න වෙනවා ඒක කියන්න දෙයක් නැහැ ගැඹුරුයි නේ. දැන් වචනකින් හරි අපිට හම්බ වෙනවා නම් ඒක ආයෙ හම්බෙන්නේ කාටද? තමන්ටනේ. තමන්ටනේ ආයෙ හම්බෙන්නේ. මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්න මේකේ මොකද්ද මේ කියලා දෙන්නේ කියලා. අන්න ගැඹුරුයි කියන්නේ ඒකත් එක්ක. ඊළඟට තමයි බුදුරණවහන්සේ ධර්මයේ ගැඹුරුයි. ඊළඟට තමයි ඔය ගැඹුරු කියන වචන නිර්වචනය වෙනකොටම දකින්න දුෂ්කරයි කියන වචන දෙයක් ඉදෙනවා නේද? ඒ කියන්නේ දැන් අපිට අපේ තියෙන ස්වභාවයත් එක්ක අනුගතයි නම් අපිට මේක පහසුයි කියන නිර්වචනයක් එනවා. නමුත් අපේ ස්වභාවය කියන කාරණා අනුගත නැහැ කියනකොටම දකින්න අමාරු කියන එකෙන් නැද්ද? දකින්න අමාරුයි. ඒ වගේම අවබෝධ කරගන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි. මේකේ ස්වභාවයක් තමයි පින්වතුනි තරකාවචර නැහැ. තරක නැහැ නෙමෙයි. දැන් අපි පටලවා ගන්නවා. බුදුරණවහන්සේ ධර්මයේ තරක කරන්න එපා කියලාත් නැහැ, තරක නැහැ කියලාත් නැහැ. අතක්කාවචර. චර කියන්නේ හැසිරෙනවා. තක්කාවචර කියන්නේ තරකයේ හැසිරෙනවා. අතක්කාවචර කියන්නේ තරකයේ හැසිරීමක් නැහැ. අපි අද කතා කරනවා තරක කරන්නේ නැහැ කියලා. තරකයේ හැසිරීමක් තියෙන්නේ ඒක තරකයක් තියෙන්නේ තරක කරන්න ඕන පසුබිමක් දුන්නොත් නේද? තරක කරන්න ඕන පසුබිමක් ලැබුණ නැත්නම් තරකයක් තියනවාද? එහෙනම් තරක කරන්නේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ නේ. තරක කරන්නේ නැහැ කියන එක ලාමක අදහසක්. ඒ කියන්නේ තරක කරන්නේ නැහැ කියලා කියන්න ඕනේ නැහැ තරක කරන්න පසුබිමක් හම්බුනේ නැත්තම්. ඇයි තරක කරන්න පසුබිමක් නැත්තේ? තරකය කියන එක යෙදෙන්නේ පින්වතුනි අපේ ඌ පැවැත්ම කියන කෝණයක් තියෙනවනේ. මේකයි ඒ ඇහෙන දෙයි එක දාන සංසන්දනාත්මක බැලීමක් නේ තරකය කියන්නේ. තරකය කියලා කියන්නේ අපේ මේ අපි දකින විදිහක් තියෙනවනේ. අපි පවතින විදිහක් තියෙනවනේ. ඒකයි තව එකක් හරි ඇහෙනවා නම් අපිට බුදුරණවහන්සේ ධර්මය ඇහෙනවා කියලා මේ ඇහෙන එකත් එක්ක සංසන්දනාත්මක හිතීමක් නේ. ඔකයි තරකය කියන්නේ.
බුදුරණවහන්සේ ධර්මයේ අතක්ඛාවචර කියන්නේ පරක්ඛාවචර නෑ යෙදෙන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට මෙතන මොකද්ද මේ වෙන්නේ? මෙතන මේ පෙන්නන කාරණා එකක්වත් අපේ පැත්ත කියන කාරණාව එක ගලපන්න හිතන්න යොමු වෙන්න ඉඩක් නැහැ. ඉඩක්ම නැහැ. අන්න එකයි වෙනස තියෙන්නේ. මම ඕකට දේශනා තුළින් උදාහරණ කීපයකට ඔබට පෙන්නන්න. ඉඩක්ම නැහැ. හැබැයි අපි ඕකට ඉඩක් දාගන්නවා. අපි ඉඩක් දාගන්නේ බුදුරන් වහන්සේ සම්මා සම්බුදු නැති නිසා. ඒ කියන්නේ අපේ පිළිගැනීම තියෙනවා. බුදුරන් සම්මා සම්බුදු නැහැ කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ තියෙන නිසා තමයි අපි ඉඩක් හදාගන්නේ. සම්මා සම්බුදුයි පිළිගැනීම තුන අපිට ඉඩක් කියන්නේ නැහැ. බුදුරන් වහන්සේ හරියට ධර්මයේ කියලා නැති නිසා. බුදුරන් වහන්සේ හරියට ධර්මයේ කිව්වනම් ඒත් අර ඉඩ එන්නේ නැහැ. අපි ඒකට ඉඩක් හදාගන්නවා. අපේ කෝණේ අපි කියන්නේ නැහැ හැබැයි. බුදුරන් වහන්සේ හරියට කිව්වේ නැහැ කියලා කියන්නේ. හරියට කිව්වා කියලා කියන්නේ. හැබැයි අපේ කෝණේ ඒක. බුදුරන් වහන්සේ සම්බුදු නැහැ කියන කෝණේ තමයි තියෙන්නේ. ඒකත් එක්ක තමයි අපට අර ඉඩ හැදිලා තියෙන්නේ අර තරකයකට යෙදෙන විදිහට. තරකයකට නොයෙදෙන විදිහක් බුදුරණවහන්සේ කියපු ධර්මයේ. ඔන්න අතක්කාවචරයි. ඒ වගේම තමයි මේක හැමෝම මේ ධර්මය අහන්නේ නැහැ නේද? අර කිං කුසල ගවේෂකයනානේ අහන්නේ. අනික් කෙනාට ඔය හිතන්න ඕනේ නෑනේ. හිතන්න ඕනේද? හිතන්න ඕනේ. එයාට සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්චානක් අන්තිම හමුනනම් ඇති යාට හිතන්න ඕනේ. හිතන කෙනාටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාට මේක සත්‍යයක්. එයා හිතාගෙන යනවා. එයා මේක හිතනවා. එයාට ඒ හිතීම දැන් එයාගේ ලක්ෂණේ හිතීම කියන කෘත්‍ය නේද? එයාට හිතන්න දෙයක් ලැබීමෙන්ම එයාට සතුටක් නැද්ද? දැන් හිතන්න දෙයක් දැන් අපි හිතමුකෝ හිතන්න ඕන කෙනෙකුට හිතන්න දෙයක් නොලැබුණාම ඒක නිකන් මොකද්ද වගේනේ? හිතන්න ඕන කෙනෙකුට හිතන්න දෙයක් ලැබෙනකොට උත්තරයක් නැහැ හිතන. දැන් එයාගේ කෘත්‍ය හිතන එක. කිං කුසල ගවේසි. එතනම සතුටක් නේද? සාන්ත ප්‍රණීත නැද්ද ඒක? එවැනි කෙනෙකුට සාන්තයි ප්‍රණීතයි. ඊළඟට මේක නිපුණ තීක්ෂණ බවක් ඕන කියන එක. දැන් අපිට හිතමු අපේ ගෝචරත්වයේ කොහෙන් හරි මේක හම්බෙනවා නම් ඒ කියන්නේ අපට අර තීක්ෂණ කියන වචනේ දාන්න ඕනේ නැහැ. නිපුණත්වයේ කියන එක. නිපුණයි කියලා කියන්නේ එච්චර නිපුණ බවක්, දක්ෂ භාවයක් ඕනේ. එච්චර පඬිතු භාවයකින් දකින්න. ඔන්න මම ඔබට බුදුරන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය කිව්වා. ඒ ස්වභාවය ඒ විදියට යොමු වෙන්නේ කවුද කියන එකත් කිව්වා. හැමෝටම මේක ගෝචර නෑ. එතකොට එහෙනම් එයාට තියෙන්නට ඕනේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද හොයන්න ඕනේ ගතිය. ඒක ලැබෙන එකක් නෙමෙයි ඒක හොයන එක. ඒ හෙවීමේ ගතියම තියෙන්නට ඕනේ. ඊළඟට එයාට තියෙන්නට ඕනේ ඒ ධර්මයේ ඇහෙන්නට ඕනේ. මේ දෙක එකට සම්බන්ධ වුණාම මේ කෙනාට අර ධර්මයේ ඇහෙන කෙනා ගැන කොහොම ලෙන්ගතුකමක් තියෙයිද? ඇයි අසාමාන්‍ය ලෙන්ගතුකමන්නේ? ඇයි අසාමාන්‍ය ලෙන්ගතුකමක් කියන්නේ? අන්න එකට කියනවා සද්ධාව. එයාට සද්ධාව උපදින්නේ. සංකි සූත්‍රයේ ලස්සනට පැහැදිලිනවා. ඇයි එයාට සද්ධාව උපදින්නේ? එයාගේ හිතන ශෛලියට හිතන්න ඕන විදිහේ හිතන ක්‍රමයක් ඉස්මතු වෙනවා. හිතන්න ඕන දෙයක් ඒ කියන්නේ හිතලා ලබන්න ඕන දෙයක් නෙමෙයි. එයාගේ හිතන ශෛලියට ස්වභාවය හම්බ වෙනවා. අන්නේ ධර්මයේ කියන කෙනාට තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කෙනෙක් බවට පත් වෙන්නේ. නැත්නම් අපි මොනවා හරි කරලා අපි හතුටු කරවන්න දෙන එකට එහෙම නෙමෙයි. අපිට මොනවා හරි කරන්න පුළුවන් නම්, වඩන්න පුළුවන් නම් ඒක ලෝකෝත්තර නෙමෙයිනේ. ඒක අපි කරන එක. නියර සද්ධා රුචි අනුසම ආකාර පරිවිතක්ක දිටිනිච්චානක්කන්ති කියන්නේ. එහෙම එකකට නෙමෙයි. එතකොට මෙවැනි චින්තනයක් තියෙන කෙනෙකුට අන්න ශ්‍රද්ධාවෙන් ලැබෙනවා. ඒ කාර්යය අහපව අපි බලෙන් කියන්න ඕනේ නෑ යාට. බලෙන් කියන්න ඕනේද? නෑ. ඇයි එයාට තියෙනවා එච්චරටම ශ්‍රද්ධාවෙන් එයා ළඟට එළබෙන්න ඕනේ. සුහඳ සීරීත් වෙන්නට ඕනේ. කන් යමාගෙන අහන්නට ඕනේ. අන්න කල්යාණ මිත්‍ර සම්පවංක බව කන් යමාගෙන අහනවා. පෛරුපාසනේ ඒක හරියටම අහගෙන ඉන්නවා. එච්චර ඕනකමක් තියෙනවා. ඒ සියල්ලක්ම යා තුළ ඇති වෙනවා කෙනෙකුට කියන්න දෙයක් නැහැ. අර කෙනාට අන්න ඒකත් එක්ක ධර්මය අහනකොට එයා අවබෝධය කරා යනවා. අනිත් කෙනෙක් අවබෝධය කරා යන්නේ නෑ. මේ කෙනෙකුට විතරයි පුළුවන් බුදුරන් වහන්සේගේ ධර්මයේ අවබෝධය කරා යන්න. දැන් මම ඔන්න ඔබට පැහැදිලි කරලා පෙන්නුවේ මේ ටිකින් ටික පැහැදිලි කරලා පෙන්නන්නම්. බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකද්ද? ධර්මයට යොමු වෙන්න පුළුවන් කෙනා කවුද? ඔය දෙන්න එක්ක නේද මේ ධර්මයේ තියෙන්නේ. ඔය දෙකත් එක්කනේ.
ඔය දෙකත් එක්ක තියෙන සිද්ධියට කියනවා මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යන්න පිටින් ආවා. යෝනිසෝ මනසිකාරේ ධම්මාන දම්පටිපද ඇතුලෙන්. මේ දෙක එකතු වීමේ දුන නිර්වචනය. කල්යාණ මිත්‍රයාගෙන් තොරව ওই ධර්මය ඇහෙනවද? නෑ. යෝනිසෝ මනසිකාරයක් ඉස්මතු වෙලා ඒ අනුව ප්‍රතිපදාව කියන්නේ. දැන් මොකද්ද මේ ධර්මය? මේ ධර්මය ලෝකේ පවතින විදිහක්ද? නෑනේ. මේ ධර්මයේ සක්කාය නැත්නම් තමාව තහවුරු වෙන විදියක්ද? නෑ. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී ලෝකේ හම්බෙන්න පුළුවන්ද? බෑනේ. හම්බුණා නම් ඒක බුදුරණවහන්සේගේ ධර්මයේද? නෑ. ඒක ලෝකෝත්තර කියන්න බෑනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී තමාට මොනවා හරි හම්බෙන්න පුළුවන්ද? ඒත් බෑනේ. එහෙනම් ඒක ලෝකෝත්තර ප්‍රතිපදාව නෙමෙයිනේ. සක්කාය නිරෝධකම් නෙමෙයිනේ. එහෙනම් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී ඒ ධර්මයේ එක්ක යෙදෙනකොට තමාට ලැබෙන දෙයක් වෙන්න බෑ. තමා අත්දකින්න දෙයක් වෙන්න බෑ. ලෝකයට හම්බෙන දෙයක් වෙන්න බෑ. එහෙම වුණා නම් ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි. ඒක අහලා නෑ. නමුත් අද අපට ඕනත් ඔය වගේ ඇඟට දැනෙන්න කරන දෙයක් නෙමෙයිද? අද ඕනත් ඇඟට දැනෙන්න කරන්න නේද? තමන්ට හම්බෙන, තමන්ට වඩන්න පුළුවන්, තමන්ට තේරෙන ලෝකේ එක නේද ඕනත්තේ. ඒ කියන්නේ අපට බුදුරණවහන්සේගේ ධර්මය ඕනේ නෑ නේද? සරලව ගත්තොත් ඒක නේද? සරලව ගත්තොත් අපට බුදුරණවහන්සේගේ ධර්මය ඕනේ නෑ. අපට සක්කාය නිරෝධ ධර්මයක් අවශ්‍ය නෑ. අපට ලෝකෝත්තර ධර්මයක් අවශ්‍ය නෑ. අපට වෙන මොනවා ටිකක් තිබ්බනම් ඇති. ඒකනේ සරලම කාරණාව. අපි නමුත් කටින් කියනවා අනේ බුදුරණවහන්සේ ධර්මය ඕනේ. ඇතුලෙන් අපෝ එපා. ඇතුලෙන් එපා. කටින් කියනවා මට බුදුරණවහන්සේ ධර්මය ඕනේ. හැබැයි සක්කාය නිරෝධ ධර්මයක් අම්මෝ ඉවනම් එපා. ලෝකෝත්තර ඉවව එපා. අපට ඕනත්තේ බුදුරණවහන්සේ ධර්මයක් තමයි. හැබැයි සක්කාය තහවුරු වෙන ලෝකෙට අයිති. ඉතින් ඒකට බුදුරණවහන්සේ ධර්මයක් කියන්න බෑනේ. ඒකට කියන්න පුළුවන් සිද්ධාර්ථ කුමාරයාගේ ධර්මයක් කියලා. නේ? සිද්ධාර්ථ කුමාරයා ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක්නේ. ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයා කියපු කාරණාව කොන්න ලෝකේ තහවුරු වෙන. ඒ කියන්නේ අර ආලර කාරාමුද්ද කරාම් පුත්තුලාගෙන් ඉගෙන ගත්ත. ඒ වගේ දෙයක් හරි. ඉතින් ඒකක් ඕනනම් ඉතින් ඒකට අර බුදුරණවහන්සේගේ ධර්මයක් කියලා කියන එක අපරාධය. ඇතුලෙන් හැඟීමෙන් ප්‍රතික්ෂේප කර අපි වචනෙන් කියනවා. ඉතින් පින්වතුනි එහෙනම් ඔන්න හොඳට තේරුම් ගන්න මේ කරුණු දෙක. චින්තන ශෛලිය කුසල ගවේෂී ප්‍රඥාව, ගම්භීර ලෝකෝත්තර මේ කරුණු දෙක. මේ දෙක එකතු වීමටයි බුදුරන් වහන්සේගේ ධර්මයේ ෂණ සම්පත්තිය උදා වෙන්නේ. නැත්තම් එහෙම නෑ. මේ දෙක උදා වුණ නැත්තම් එහෙම නෑ. දැන් ඔබ අහලා ඇතින දුෂ්ටක්ෂණ වලදී ධර්මය ඇහෙන්නේ නැති කාලවල උපදිනවා ප්‍රඥයෝනේ. ඔය වගේ අය මහා ප්‍රඥයෝ ශනේ දුෂ්ටක්ෂණයක් නේ. එතකොට ධර්මය ඇහෙන කාලේ ප්‍රඥාව නැතුව උපදිනකොට ඒ දුෂ්ටක්ෂණය යන්නේ. ධර්මයේ තියෙන කාලේ ඒ දුෂ්ටක්ෂණය. එතකොට දැන් අපි දැන් මේක බලන්න එනවා එහෙනම් මොකද්ද ප්‍රශ්නේ කියලා නේ. ප්‍රඥාව අපේ ප්‍රශ්නයක් නම් අපි ශනේ ලැබුණා කිව්වට ලැබිලාද? ලැබිලා නෑ. අපට කිං කුසල ගවේෂී බව නෑ. මොනවා හරි ලබලා හතුටු වෙන්න ඕන ගතිය තියෙනවා. කිං කුසල ගවේෂී නෑ. සතුටු වෙන්න ඕන ගතිය තියෙනවා. ඒ කියන්නේ සක්කාය තහවුරු වෙන්න සතුටු වෙන්න කියන්නේ මොකද්ද? සක්කාය තහවුරු වෙන්න ඕන ගතිය තියෙනවා. මෙවැනි ධර්මයක් ලේසියෙන් කෙනෙකුට පෙන්වන්න බෑ. දැන් මම ඔබට මේකේ ලක්ෂණයනේ කිව්වේ. ගැඹුරු දැන් ඔක කියන්නේ කොහොමද දැන් ලෝකේ ඉන්න කෙනෙකුට? දැන් ලෝකේ ඉන්න කෙනෙකුට ලෝක වචන විවහාර කරන කෙනෙකුට ලෝකයට අයිති නැති ලෝකයට කතා කරන්න බැරි සොකියත්තේට කතා කරන්න බැරි දෙයක් කියන්නේ කොහොමද? දැන් ඒ ප්‍රශ්නේ නැද්ද? දැන් ලෝකයට අයිතිත් නැහැ. ලෝකෙට ගෝචරත් නැහැ. තමාට අයිතිත් නැහැ. තමාට ගෝචරත් නැහැ. ඉතින් ඒකක් කියලා දෙන්නේ කොහොමද? එහෙම එකක් කියන්න පුළුවන්ද කාටවත්? බෑ නේද? එහෙම එකක් කියන්න බැරි දෙයක් කීමට කියනවා මොකක් කියලාද? බුද්ධ කියලා. මොකක්ද කියන්නේ? බුද්ධ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බලන්නකො ඒ කරුණු දෙක ගැලපෙන්නේ නැහැ නේද? පසේ බුදුරුන්ට කියන්න බෑ නේද මේක? පසේ බුදුරු බුදුන් නැද්ද? ඔක්කොම උනානේ. පසේ බුදුරු බණ කියනවා මේ ධර්මයේ කියන්න බෑ. සොකියත් ඉක්මන දහම කියන්න බෑ. පසේ බුදුරුන්ට බණ කියන්න පුළුවන්. පසේ බුදුරුන්ගේ බණ අහලා පසේ බුදුත් වෙනවා. හැබැයි සොකියත් ඉක්මන කාරණා කියන්න බෑ. ඉතින් අර මම මුලින් පැහැදිලි කරපු කරුණු ටික හොඳට හිතලා බලන්නකෝ. දැන් අපට මොනවා හරි තේරුම් ගන්න කියන්නට නම් අපට අයිති වචනයකින් දාගෙන අපට ඕන දෙයක් කියන්න ඕනද නැද්ද? කියන්න ඕනේ නේ.
අපිට අපේ ලෝකයේ එකක් එක්ක අපිට ගෝචර දෙයක් කියන්න ඕනද නැද්ද? කියන්න ඕනේ. හැබැයි මේ කියලා දෙන දේ අපට ගෝචර වෙන එකක්ද? නෑ. අපේ ලෝකෙට අයිති දෙයක්ද? නෑ. ඉතින් එහෙම දෙයක් අපේ ලෝකෙට කියලා දෙන්නේ කොහොමද? කියලා දෙන්න බෑනේ. කිසිම ආකාරයෙන් කියලා දෙන්න බෑ. අන්නේ ආශ්චර්ය කියලා දීම කියන ආශ්චර්යය තමයි මොකද්ද? බුද්ධ කියන්නේ. පසේ බුදුරයන් වහන්සේ තනියම අවබෝධ කරන්නේ. ඉතින් බුදුරන් වහන්සේ තනියම අවබෝධ කරන්නේ. තනියම අවබෝධ කිරීම නම් බුද්ධ කියන කෘත්‍යය. ඉතින් දෙන්නම එකයිනේ. වෙනසක් නැහැනේ. රහතන් වහන්සේත් නිවන් දැක්කනේ. බුදුරන් වහන්සේත් නිවන් දැක්කා. දෙන්නම එකයිනේ. ඒක බුදුරන් වහන්සේ වෙනම සූත්‍රයකම අහනවා. දැන් ඔබලත් රහත් මමත් රහත්. අපි දෙන්නගේ වෙනස මොකද්ද? අවබෝධ කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. මොකද්ද වෙනස? මෙන්න මේ කියපු දේ. දැන් රහතන් වහන්සේ රහත් උනේ තව කෙනෙක්ගේ වචනේ අහලානේ නේ. ඒක ඇහුන් නැත්නම් එයාට රහත් වෙන්න පුළුවන්ද? ඒ කාගේ වචනේද? බුදුරයන් වහන්සේ. අන්නේ බුද්ධ කියන කාරණාව යෙදුනේ මෙන්න මේ කියන්න බැරි දෙයක් කීම. කිසි විදියකින් කියන්න බෑ. ඒකට කියනවා මග්ගඤ්ඤු, මග්ගවිදු, මග්ගකෝවිදු. කිව්වේ මොකද්ද? වචන ටිකක් එක්ක නෙමෙයි මාර්ගයක් කිව්වේ. දැන් අපට හිතෙන්නේ කිව්වේ යම් කිසි වස්තුවක් කියලා. යම් කිසි කරුණක් නෑ මාර්ගයක් කිව්වේ. ගමන් කරන විදිහක් කිව්වේ. ඒ ගමන් කරන විදිහේදී තමා ගමන් කරන විදිහකුත් නෙමෙයි. ඒකත් වෙනසක් ඒකයි. දැන් තමා ගමන් කරන විදිහක් නම් තමාට ලකුණක් වැටෙනවා නේද සක්කායයට. මේ තමා කියන කාරණාව ඉක්ම වෙන විදිහේ ගමන් කරන ක්‍රමයක්. බලන්නකෝ කීපු ක්‍රමී අසාමාන්‍ය. හැබැයි දැන් මේ ක්‍රමයේ ගැලපෙන්නේ කාටද? මේ ක්‍රමයට අනුගත වෙන්න පුළුවන් කාටද? හැමෝටම පුළුවන්ද? බෑ. කාටද පුළුවන්? ප්‍රඥාවන්තයට. කවුද ප්‍රඥාවන්තයා කියන්නේ? කිං කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? සත්‍ය මොකද්ද? එහෙම හොයන ගතිය කියන කෙනාට හොයපු ගතිය තියෙන කෙනාටද? හොයලා ලැබිච්ච ගතිය තියෙන කෙනාටද? හොයන ගතිය තියෙන කෙනාට. දැන් අපට නම් හොයලා ලැබිලානේ. හොයලා ලැබිච්ච කෙනාට දැන් ප්‍රඥාව ඉතින් එයා හිතන්නේ නැත්නම් එයාට දැන් ප්‍රඥාව තියෙනවද? නෑ. අපි ලබල හතුටු වෙනවා. ප්‍රඥාව කියන්නේ හොයන කාරණාවට. අන්න වෙනි කෙනාට බුදුරන් වහන්සේගේ ධර්මය ඇහෙන්නට ඕනේ. දැන් බුදුරයන් වහන්සේ පින්වතුනි මේ ධර්මයේ කිව යුත්තේ ඒ සමාජයේ විවහාර කරන භාෂාවට අනුගත වෙලාද නැද්ද? අනුගත වෙලානේ. දැන් අපි කාට හරි යම් අර්ථයක් sannivedanaya කරන්න ඒ සමාජයේ භාෂාවට අනුගත වෙන්න වෙනවනේ. නැත්තම් පුළුවන්ද කියන්නේ? නැත්තම් ඉතින් කෙනෙකුට අර්ථයක් තේරුම් කරලා දෙන්න බෑනේ. ඒකට අනිවාර්යෙන් ඒ සමාජයේ භාෂාවට අනුගත වෙන්නම වෙනවා. එතකොට ඒ සමාජයේ භාෂාවෙත් ඒ වචනයට දුන්න අර්ථය එක්කම නේද කියන්න වෙන්නේ. දැන් මට මේකට කෝප්පේ කියලා වලට කියලා දෙන්න පුළුවන්ද? මෙතන මේන් තියෙනවා කෝප්පයක් කියලා දෙන්න බෑනේ. මේකට කියලා දෙන්න මොකද්ද 70 කියලා. ඒ කියන්නේ ඔයාලට මේක ඒ අර්ථය එක්කම කියලා දෙන්න ඕනේ. යම් කිසි දෙයක් පෙන්වන්න. එතන බුදුරජාන් වහන්සේ ඒ සමාජයේ විවහාර කරපු වචනම අරගෙන ඒ වචන විතරක් නෙමෙයි ඒ වචන වලින් යම් අර්ථයක් දුන්නානේ. ඒක අරගෙන ඕනේද කියලා දෙන්න ඕනේ නැත්තේ. වෙන ක්‍රමයකට කියලා දෙන්න බෑනේ. එහෙනම් මම තව කාරණාවක් අහනවා. බුදුරන් වහන්සේ ධර්මයේ කියද්දී අලුතෙන් වචනයක් මොනවා හෝ කියලා තියෙනවද? කියලා තියෙනවද? ඉතින් කියලා දෙනවා ඒක තේරෙන්නේ නැහැ කාටවත්. අර්ථය sannivedanayද එතකොට? දැන් මම මොනවා හරි අර්ථයක් ඔයාලට දෙන්න මොනවා හරි ඒ අර්ථය යන්න මම ඔයාලගේ විවහාරික දෙයක් එක්කනේ කතා කරන්න ඕනේ නැත්තේ. එතකොට නම් බුදුරජාණන් වහන්සේ අලුතින් මොනවා හරි නොදන්නා වචනයක් කොහේ එකක් කියනවා. දැන් ඒක කිව්වේ කියලා කවුරුත් දන්නවද මොකද්ද කියලා? ඉතින් අර්ථයක් sannivedana වෙනවද? sannivedana වෙන්නේ නැහනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අලුත් වූ වචනයක් ලෝකෙට කියලා තියෙනවද? නෑ. ඔක්කොම කිව්වේ මොන දේත් එක්කද? ඒ සමාජයේ විවහාර කරපු ඒ සමාජයේ අර්ථාන්විතව විවහාර කරපු වචන. දැන් එහෙනම් ඔබට ඔන්න හිතෙන්න පුළුවන් මෙහිම කරුණු ආරෂ්ඨාංග මාර්ගේ, බොජ්ජංග, පංචපාස්කන්ධ, පටිසමුප්පාද ධාතු අපට හිතෙනවා අලුත් වචන අලුතින් මෙව්වා කියලානේ. ඔව්වා ඒ කාලේ විවහාර භාෂාවේ තාත්වික අර්ථය. අදටත් ඉන්දිය සමාජයේ තියෙන වේද ග්‍රන්ථවල උපනිෂද්වල ඔව්වා ඔහොමම භාවිතා කරනවා. ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන දේශනාවෙම හැමන බොජ්ජංග භාවිතා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු අන්‍යය. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරන පංච උපාස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අන්‍යය කියන එක මම කියනවා කියලා. පුප්ප සූත්‍රය එහෙම. ඒ කියන්නේ බුදුරණවහන්සේ අනිත්‍යයි කියප එකම කිව්වා.
එතකොට මේ කියපු කාරණා ඇයි මෙහෙම දැන් වෙන අර්ථයක් දෙන්න බෑනේ. අලුත් දේවල් එකක්වත් කියලා නැහැ. දැන් අපිට ওই වචන ටික ඇහෙනකොට පින්වතුනි අපට මතක් වෙන්නේ මොකද්ද? ධර්මය කියලානේ. දැන් ඒ සමාජයට නම් වචන ටික මතක් වෙයි ධර්මය කියලා මතක් වෙයිද? නෑනේ. ඇයි? එයාලා විවහාර කරපු භාෂාවේ හැමෝම විවහාර කරලත් නෑ හැම එකක්ම. විමුක්තිකාමින් විවහාර කරපු. නිවන් දකින්න හොයපු කට්ටියන අන්‍ය අය ඒ අය විවහාර කරපු. එතකොට ඒ අයට අලුත් දේවල්ද? නෑ. එයාලා දන්න දේවල්මයි. දැන් එහෙනම් ඒ කාරණාව කියපු තැන එක බුදුරයන් වහන්සේගේ ධර්මයේ වෙනස කොහොමද තේරුම් ගන්න? දැන් බුදුරන් වහන්සේ කිව්ව අරෂ්ඨාංග මාර්ගය. එයාලත් කියන්නේ අරෂ්ඨාංග මාර්ගය. බුදුරන් වහන්සේ කියන්නේ බොජ්ජංග. එයාලත් කියන්නේ බොජ්ජංග. බුදුරන් වහන්සේ කියන්නේ ප්‍රඥාව දුර්වල කරන නිවන ප්‍රහාණය කරන්න. එයාලත් කියන්නේ ඒකමයි. බුදුරන් වහන්සේ කියන්නේ පංචපාස්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එයාලා කියන්නේත් ඒකමයි. දැන් මොකද්ද මේක වෙනස? දැන් බුදුරන් වහන්සේ වෙන දේවල් කිව්වනම් ප්‍රශ්නයක් තමයි අතන. කියන්න බෑ නේද? දැන් වෙන වචනයක් පාවිච්චි කරලා කියන්න පුළුවන්ද? ඉතින් එහෙම කියන්න ලෝකේ වෙන වචනයක් එන්න එපා වෙන. ඒක ආයෙ එහෙනම් බුදුරන් වහන්සේ ලෝකයාටම අර දැන් වගේ ගැසට් එකක් ගහලා සම්මත කරන්න දෙනවා මම ඔන්න වචනයක් ඔයාලට කියනවා මේකට මේ අර්ථය කියලා ලැබෙයි කියලා දාන්න වෙනව නේද? නැත්නම් දී වචනේ සමාජගත වෙන්නේ නැහනේ. වචනේ සමාජගත වෙච්ච එකක් කියන කතා කරනව නැත්තේ. එහෙනම් බුදුරන් වහන්සේ අලුත් වචනයක් කියන්න විදිහක් නැහැ. දැන් එහෙනම් අපට ඔන්න හිතන් දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ මොකද්ද? දැන් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේගේ දැන් පෙන්නපු ධර්ම දැන් මම අහන්නේ අන්‍ය අය කියපු ධර්මයේ මොකද්ද කියලා නෙමෙයි. අන්‍ය අය විවහාර කරපු ධර්මයේ මොකද්ද කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්මයේ මොකද්ද? දැන් ආරෂ්ඨාංග මාර්ගය කිව්වොත් මට කියන්න උත්තරයක් තියෙනවා. ඒ කාලයත් ඔක භාවිතා කරා. බොජ්ජං කිව්වහම ඒවත් ඒ කට්ටිය කරා. ප්‍රඥා දුර්වල කරන නිවන ප්‍රහාණය ඒවත් කරා. නිවන් දකින්නවා කියන එක ඒකත් තිබ්බා. ඒක හැමම තියෙනවා. නිවන් දකින්නවා කියන එක ඒකත් තිබ්බා. ඊළඟට පංචපාස්කන්ධේ ඒවත් තිබ්බා. එතකොට දැන් මොකද්ද බුදුන් වහන්සේගේ ධර්මය? දැන් අපි බුදුන් වහන්සේ ධර්මය ඉගෙන ගන්නවා නම් මොකද්ද ධර්මය? ඔන්න දැන් හිතන්න ඕන ප්‍රශ්නයක් නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාවේදී සිදුවිය යුතු කෘත්‍ය මොකද්ද? බුදුරජාන් වහන්සේට ආවේනික ධර්මයේදී සිදුවිය යුතු කෘත්‍ය මොකද්ද? අපෙන් සිදුවිය යුතු සක්කාය නිරුද්ධ වෙන්නට ඕනේ නේ. ඒ ප්‍රතිපදාවක් ඒ කියන්නේ තමා කියන කාරණාව ඉක්මවන ප්‍රතිපදාවක් හම්බෙන්න ඕනේ නේ. ඊළඟට ලෝකේ තහවුරු වෙන එකක් නොවෙන්නට ඕනේ නේ. දැන් අර වචන ටික ඔක්කොම ලෝකේට අයිති වචනද නැද්ද? ලෝකේට අයිති. ලෝකේට අයිති කියන්නේ ඒ කෙනාට ගෝචරේවද නැද්ද? ඒ කෙනාට ගෝචරයි. ඒ කියන්නේ ලෝකයේ තහවුරු වෙන, සක්කාය තහවුරු වෙන. ඉතින් ඒක බුද්ධ වචනයක් වෙන්න බෑනේ. බෑ නේද? හැබැයි ඔය වචනම නේද භාවිතා කරේ. ඕක භාවිතා කරලා පෙන්නන දේ නේද බුද්ධ වචනේදී අන්න ලෝකෝත්තර මාර්ගය වෙන්නේ. මම ඔකට දැන් කරුණ ටිකක් කියන මේක තේරුම් ගන්න. මම තව මාත්‍යා කරපු ගාතාව දැන් අර්ථවත් වෙන විදිහට මම කියනවා මිසක් ගාතාවේ අර්ථය පහදවනව නෙමෙයි. දැන් අර්ථේ පදේ කියලා පහදවනව නෙමෙයි. ගාතාව මාත්‍යා කරපු ඒක මම කියලා දෙන්නම්කෝ ඉස්සෙල්ලා මාත්‍යා කරේ අක්ඛේය සංඤිනෝ සත්ත මේ සත්‍යය කියවන දෙයට කියවන දේත් එක හඳුනා ගැනීමෙන් යුක්තයි. කියවන දේ කියන්නේ කතා කරන දේ විවහාර කියන්නේ කියවන දේ අක්ඛේය සංඤිනෝ සත්තා. සත්‍යය එහෙමයිනේ කියවන දේත් එක්ක හඳුනා ගන්නවා. ඒකත් එක්ක ඉදිලා. අක්ඛේයස්මින් පතිට්ඨිත මේ කියවන දේ තුල පිහිටගෙන ඉන්නවා. මේ කියවන කාරණාව තුල පිහිටගෙන ඉන්නවා. ඊළඟට අක්ඛේයං අපරිඤ්ඤාත. ඇයි මේ? කියවන දේ පිළිසින් දැකලා නැහැ. යෝග මායන්ති මච්චුන. යාලා මායя වසඟයට යනවා. දැන් ඔකේ අමුතු ටිකක් වොන්න තියෙනවා නේද? කියවන කාරණාව ඒකේ සංඥාවෙන් යුක්තයි සත්‍යය. කියවන කාරණාව කියවීම කියන දේත් එක්ක සත්‍යය පිහිටලා ඉන්නවා. ඒ කියවීම කියන කාරණාවේ පිරිසින් දකින්න නැති නිසා අන්න මායාවේ වසඟයට යනවා. දැන් මේක අර්ථාන්විත වෙන්නයි මම මේ දේශනාව කරගෙන යන්නේ. එතන බුදුරණවහන්සේ ධර්මයක අනිත් පැත්ත තියෙන්නේ. දැන් මේක දකිනකොට තමයි අනිත් පැත්ත යොමු වෙන්නේ නේ. දැන් ඔන්න එතකොට දැන් බුදුරණවහන්සේ එහෙනම් දැන් ධර්මයේ කියනවා නැති කොහොමද? ලෝකීය වචන භාවිතා කරලා ඒකම උපකාර කරගෙන ඒකම හේතු කාරණා කරගෙන ඒක තහවුරු නොවන විදිහට යමක් ඉස්මතු කරලා දෙන්නේ. අදිඋත්තපත සූත්‍රය පැහැදිලි කරනවා මම මේ ධර්මයේ වචන වලින් අදිවචන වලින් කියනවා. හැබැයි ඒකට රිංග ගන්න නෙමෙයි. මේ ලෝකය රිංග ගන්නවා ඒකට. රිංග ගන්නවා කියන්නේ මොකද්ද?
දැන් මම මේකට දැහැත් වට්ටිය කියනවා නම් දැහැත් වට්ටිය කියන අර්ථයට රිංගගෙන ඉන්න ඕ දැහැත් වට්ටිය. හරි. හැබැයි කියපු ක්‍රමයේ තුල වෙනසක් තියෙනවා. ඒක හම්බෙන්නේ නැහැ. දැහැත් වට්ටිය තුල රිංගගෙන තියෙනවා. බුදුරන් වහන්සේ ධර්මයේ කියන ක්‍රමයේදී පින්වතුනි කරුණු තුනක් සිද්ධ වෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයට උදාහරණ ඕනේ නැහැ. උපමා ඕනේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයට. බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පින්වතුනි සක්කාය නිරෝධයක් නේ. ඒ කියන්නේ කිසිදු විදියකින් තමා තහවුරු වෙන්න බෑ. ඒ දෙන්න බෑ. ඒක මහා ප්‍රඥයන්ට පුළුවන්. මහා ප්‍රඥයන්. උපතිස්ස පරිබ්‍රාජක ඊළඟට කවුද බාහිදාරුචීරි. ඒ වගේ අයට කිව්ව ගම උදාහරණ උපමා මුකුත් ඕනේ. ධර්ම පරියායෙම අන්න යාලා ගොඩ ගියා. ඊළඟට තියෙන උදාහරණ කියලා જાතියක් තියෙනවා උපමා කියලා જાතියක් තියෙනවා. අපි මේ දෙක පටලවගෙනද ඉන්නවා. උදාහරණ උපමාය කියන්නේ. උදාහරණය කියලා කියන්නේ ජීවිතේ වෙන සිද්ධියක් පෙන්ලා දෙන එක. උපමාව කියලා කියන්නේ යම් කාරණාවක් ජීවිතේ වෙන සිද්ධියක් වෙන්න පුළුවන්, තිරසනෙකුට වෙන සිද්ධියක් වෙන්න පුළුවන්, ස්වභාවික දෙයක් වෙන්න පුළුවන්. ඒ කාරුණාවක් පාදක කරගෙන ඒ කාරණාවේ ස්වභාවය ප්‍රකට කරලා ඊට අනුව චින්තන ස්වභාවයක් හසුරවන එක. ඒ තමයි උපමාව. ඒතර උදාහරණය කියන්නේ එකක් උපමාව කියන්නේ තව එකක්. උදාහරණය කිව්වේ මොකද්ද? මේ ජීවිතේ වෙන දෙයක්. දැන් අපි ගණන් හදනකොට විද්‍යාව ඉගෙන ගන්නකොට එහෙම උදාහරණයක් කියන්නම් කියලා ඒකම සිදුවෙන එකක් කියනව නේද? උදාහරණය කියන්නේ ඒක. උපමාව කියන්නේ වෙනම කාරණාවක්. උදාහරණය කියන්නේ ජීවිතේ වෙන සිද්ධියකට. ඔන්න පැහැදිලි කරනවා අපි දේශනාවෙන් ගමුකෝ ඒකට කාරණාවක්. අපි ගත්තොත් ධාතු විභංග සූත්‍රය එහෙම තියෙනවා. පඨවිය කියන එක විග්‍රහ කරනවා. තද ගතිය. ඒකේ පෙන්නනවා මම මේ කරුණ විග්‍රහ කරන්නේ නෙමෙයි මේ පෙන්නන උදාහරණයේ වෙනස පෙන්නන්නේ. අජ්ජත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියලා කරුණ ටිකක් කියනවා. පඨවි කියන්නේ ඒකට කියනවා. දැන් මේ කියපු කාරණාවෙදි කිසිදු විදිහකින් මේ හම්බ වෙන්නේ නැති එක. ඒ කියපු ක්‍රමයට. තද ගතිය මේක පෙන්වන්නේ තද ගතිය කියන කාරණාව පෙන්වන්නේ වස්තුවක් කියන කාරණාවෙන් තොරව උපාදානයෙන් හටගත්තා. ඒ කියන්නේ යමක් හම්බ නොවන විදිහට හිතන්න ඕන විදිහක් දීලා තියෙනවා. ඒ තමයි ධර්මයේ. ඊළඟට මේක ලෝකයේ යෙදෙන විදිහක් තියෙනවානේ. ඒ තමයි උදාහරණ. කොයි වගේවද කේස්ලොම් නිය දස් සම්මස්නහර අන්න උදාහරණ. ඒක උපමාවක් නෙවෙයි උදාහරණය. දැන් අද අපි සංඥාව කියලා ඉගෙන ගන්නවානේ. හඳුනාගත්තානේ. දැන් ඔන්න අපට පේන එක හඳුනාගත්තා. දැන් මේ මොකද්ද ජීවිතයේ උදාහරණයක්. ධර්මයේ නෙමෙයි. ඒ මොකද උදාහරණයක්. දැන් ඔයාලට ඔන්න මගේ කටහඬ හඳුනා ගන්න පුළුවන් නේද? මගේ රූපේ හඳුනා ගන්න පුළුවන්. ඒක දැනෙනව නේද? දැන් ජීවිතේ වෙන එකක් නේද? ඒක උදාහරණයක්. එතකොට අපි ධර්මයේ කියා අහලා තියෙන උදාහරණ ජීවිතේ. ධර්මයේදී මොකක්ද වෙන්නට ඕනේ නැත්තේ? අපේ ජීවිතයට ගැලපෙන්නට ඕනේ නැද? සක්කාය නිරුද්ධ වෙන්නට ඕනේ නැද? ඊතර වීමක් සක්කාය නිරුද්ධ වීමක්. දැන් අපට වෙන්නේ අපේ ජීවිතේ ගැලපීමක්. වාං සංඥාව. ඒක තමයි සංඥාව ගැන කියන්නේ. ආන් හඳුනා ගැනීම. දැන් මේ ජීවිතේ වෙන විදියනේ. ඒ කියන්නේ ලෝකේ පවතින විදිය. මෙන්න මේක උදාහරණේ. ධර්මයේ දුන්නේ එක අපි ඒක උදාහරණයකට ගලපගෙන. දැන් අපට ලැබිලා නේද? දැන් ඒක ලැබුණේ අපටද නැද්ද? ඒක තේරුණේ අපටද නැද්ද? ඒක ලෝකයේද නැද්ද? දැන් ඒකටයි අපි ලෝකෝත්තරයයි කියන ලැබේ කියලා ලේබල් කරන්නේ. ඇයි ඒකට සක්කාය නිරෝධයයි කියන ලැබේ කියලා ලේබල් කරන්නේ? ඒක ලේබල් එකක් විතරයි නේද? අර්ථයෙන් වෙලාද? නෑ අර්ථයෙන් මොකද වෙලා තියෙන්නේ? අර්ථයෙන් ලෝකේ තහවුරු වෙලා සක්කාය තහවුරු වෙලා ඒක එක්තරා උදාහරණයක්. ජීවිතයේ වුණ සංසිද්ධියක්. ඒ ධර්මයේ නෙවෙයි. හැබැයි උදාහරණයක් ගන්න වෙනවා. හැබැයි ඔකට රිංග ගන්න නෙමෙයි. ඔකක් ගන්න වෙනවා රිංග ගන්න නෙමෙයි. උපමාවක් ගන්න වෙනවා ඒ චින්තන ශෛලිය ඇති කරගන්න. උපමාවේ උදාහරණයේ වෙනසක් තියෙනවා. අපි අද ඔකත් පටලව ගන්නවා. උදාහරණය කියන්නේ ජීවිතයේ වෙන සිද්ධියට. උපමාව කියන්නේ ජීවිතයේ වෙන සිද්ධියක් හරි වෙන කාගේ හරි වෙන සිද්ධියක් හරි තිරසනෙකුගේ සිද්ධියක් හරි ස්වභාවික සිද්ධියක් හරි මුල් කරගෙන ඒ කාරණාව ඒ ධර්ම ස්වභාවයේ සිදුවීම ඉස්මතු කිරීම. ඒ ඉස්මතු කරලා මේ හිතන ස්වභාවයකට යොමු කිරීම. ඒ තමයි උපමාවේ ස්වභාවය. ඒතර උදාහරණය දැනගන්න ඕන වෙනම උපමාව දැනගන්න ඕන වෙනම ධර්මයේ ඉගෙන ගන්න යනකොට මේ ඔක්කොම දැනගන්න වෙනවා. එහෙම දැනගත්තේ නැත්නම් එහෙම අපි අර ඒ කාලේ මිනිස්සු විවහාර කරපු භාෂාව අපේ භාෂාවට පරිවර්තනය කරගෙන අපි ධර්මයේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ කාලේ විවහාර කර භාෂාව අපේ භාෂාවට පරිවර්තනය කරගෙන අපි ධර්මයේ කියලා හිතාගෙන ඉන්නවා. දැන් අපට හම්බෙන්නේ මේ ලෝකේ සිදුවන සිදුවීම. අපි තාම මේ භාවිතා කරන්නේ ඒ කාලේ විමුක්තිකාමින් භාවිතා කරපු වචන ඒ කාරුණු හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ ඉන්නේ නෑ. එතකොට ඔන්න මේකෙදි බුදුරණවහන්සේ අන්‍යයි කිව්වා වගේම තමයි ක්‍රමෝ කිහිපයකට කියලා දෙනවා.
ධාතු වශයෙන් බලන්න කියනවා, පටිච්චසමුප්පාද වශයෙන් බලන්න කියනවා, ආයතන වශයෙන් බලන්න කියනවා, ස්කන්ධ වශයෙන් බලන්න කියන එක එක ක්‍රමයකට කියලා දෙනවා. එතකොට මේ ක්‍රම වලට බුදුරන් වහන්සේ කියලා දෙනවානේ. දැන් මේවා ලෝකේ තියෙන වචන එක්කද නැතිව එකද? තියෙනේවනේ. නැතිව එක කියලා දෙන්න බෑනේ. තියෙනේවා. තියෙනේවා ලෝකේ අර්ථාන්විත වචන එක්ක නැත්නම් නිකන් බුදුරන් වහන්සේ අලුතෙන් මොන හරි මවලද? අර්ථාන්විත වචන එක්ක. වෙන එකක් එක වෙන්න බෑනේ. මෙන්න මේකත් එක්ක කියලා දෙනවා. වෙන් වශයෙන් කියලා දෙනවා. වෙන් වශයෙන් මේක හිතන්න ඕන විදිහ කියලා දෙනවා. මම මෙන්න මේ කාරණාව කියලා දුන්න දෙහි වැදගත්කම් පෙන්වන්න කලින් ඔබගෙන් මම පොඩි ප්‍රශ්නයක්, කියන්නේ මේ ප්‍රශ්නයක් එක්කම මේ බුදුරණවහන්සේ මේ කියපු ක්‍රමය මම ඉස්මතු කරලා පෙන්නන්නම්. දැන් අපි කවුරුත් දන්නව නේද පළවෙනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය. එතකොට දැන් ධම්සක් පැවතුම් සූත්‍රයේ තුල ඒක අහද්දී කොණ්ඩඤ්ඤ තාපසයා සෝතාපන්න වුණා නේද? සෝතාපන්න මාසයක් තිස්සේ අහද්දී 4 දෙනාම සෝතාපන්න වුණා. අනිත් 4 දෙනාම. එතකොට නම් 5 දෙනාම සෝතාපන්න වුණා මොකක් එක්කද? ওই ධම්සක් පැවතුම් සූත්‍රය අහද්දී. ඒ කියන්නේ ওই ධම්සක් පැවතුම් සූත්‍රය තුල තියෙන මොන ධර්මයේද? සක්කාය නිරෝධ ධර්මයේ. සක්කා නිරෝධය කියලා කියන්නේ සොකීයත්වයේ සහ ලෝක ස්වභාවයේ නිරුද්ධ වන ධර්මය. ඕකනේ ඕකේ තියෙන්නේ. එතකොට දැන් ඕක එහෙනම් ඉස්මතු වෙන්නට ඕනේ නේ. හරි. මම දැන් කරුණ ටිකක් අහනවා. දැන් ඒකේ තියෙනවා අපි හිතමු ඔක්කොම ටික අතහරිමුකෝ. අර යෝචායන් ඒ අන්ත ටික කියනවා. ඒක අතහැරියා. ඊළඟ මධ්‍යම ප්‍රතිපදාවට යමු ඉන්න කියනවා. ඒ ආරෂ්ඨාංග මාර්ගය කියලා. ඒතර මධ්‍යම ප්‍රතිපදාව කියනකොට ආරෂ්ඨාංග වල මුල්ම දේ සම්මාදිට්ඨියනේ. ඒතර ඒකනේ විග්‍රහ කරන්න ඕනේ නැත්තේ. ඔන්න සම්මාදිට්ඨිය විග්‍රහ කරනවා නේ. ආර්ය සත්‍ය නුවණනේ. ඒකේ පළවෙනි එක කියමුකෝ දුක්ඛාර සත්‍යනේ. ඔන්න දුක්ඛාර සත්‍ය. ජාති දුක, ජරා දුක. එහෙමනේ තියෙන්නේ. වයසට යාම දුක, මරණයටපත් වීම දුක, ප්‍රියාංග වෙන්වීම දුකනේ. ශෝක පරිදේම දුක. ඒවා දුකක්ද නැද්ද? ඇත්තද නැද්ද? ඇත්තනේ. ඇත්ත කාටද? අපට නේද? නැද්ද? අපට මේක සත්‍යද නැද්ද? අපේ ජීවිතයේ සිදුවෙන සිදුවීම් නේද මේ? කො සක්කා නිරෝධී? සක්කාය නිරෝධය කො ලෝකෙන් ඈතර වීම අපි කියනවා ඊළඟට මෙහෙම කරාම ලෝකෙන් ඈතර වෙනවා ලූ නේ ලූ ලයන්නක් දාලා ලූ දාන්න වෙනවා නේ ඒ කියන්නේ අපි මේ අර මේ නොදන්න නොදකින මොකද්ද ඔය එක කරනවනේ දැන් මං දැන් කියව එක තේරෙනව නේද දැන් ජාති ජරා දුකද නැද්ද ජරා ලෙඩ වීම දුකන්නේ වයසට යාම දුක මරණයටපත් වීම දුක ශෝකය දුක ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක අප්‍රියයන් එකතු වීම දුක ඇත්තනේ හරි දැන් ඒක දුකක් කියනකොට අපට අපේ ජීවිතයේ තහවුරු වෙන දුකේ ස්වභාවයනේ. ඒ කියන්නේ ලෝකේ පවතින දුකේ ස්වභාවයනේ. ඉතින් මේකටයි ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ. ඇයි මේකට සක්කාය නිරෝධ ධර්මය කියලා කියන්නේ? කියන්න බෑනේ. අපි අහපු ක්‍රමේ වැරදි. ඔතන කොහේ හරි කියලා තියෙද බලන්න ඔය දුක්ඛ සත්‍ය විග්‍රහ කරද්දී මහණෙනි මන් නුඹලාට කියලා දෙනවා ඔබලා දුක් විඳින විදිය. ඒ තමයි ඔබලා ඉපදෙන එක දුක. ඔබලා සහ මම ලෙඩ වෙන එක දුක. ඔබලා සහ මම වයස එහෙම කියලා තියනවද? එහෙම කියලා තියනවා? ඉතින් ඇයි අපි එහෙනම් ඒක ඒ විදිහටයි බලන්නේ? දැන් එහෙම කියලා නෑ නේද? අපි ලෙඩ වෙන එක අපි වයසට යන එක සහ වෙන කවුරු හරි ලෙඩ වෙන එක වයසට යන එක දුකක් කියලා ඒකේ තියනවද කියලා? ඉතින් බුදුරණවහන්සේ හරියට කියලා නැද්ද? ඒව අඩුවෙන් කියලා ඇද්ද? ඒ කියන්නේ අමතක වෙලා ඇද්ද ඒ ටික? නැත්නම් ආනන්ද මහරහතන් වහන්සේට පළවෙනි සංගායනයේදී අමතකින් නැද්ද? ඒ ටික අයින් කළා දාන්නේ නැද්ද? ඒ කියන්නේ අමතක වෙලා මතක තබා ගැනීමෙන් අග්‍ර වූ ආනන්ද සානසට අමතක වෙලා නෑ නේද? ඉතින් එහෙම එකක් නැති ටිකක් අය අපි දාන්නේ. ඇයි අපි බුදු දේශනාවේ නැති ටිකක් දාන්නේ? මම ලෙඩ වෙන එක දුකයි කියන එක. මං වයසට යන එක දුකයි කියන එක. එහෙම එකක් නෑ නේද දේශනාවේ? ඇයි අපි ඒකට දාන්නේ? ඉතින් බුදුරණවහන්සේ සම්බුදු නැති නිසා නෙවෙයිද දාන්නේ? බුදුරණවහන්සේ සම්බුදු වෙනනම් අපි දාන්න ඕනේද? ඕනේ නේද? ඒ කියන්නේ බුදුරණවහන්සේ හරියට කිව්වේ නැති නිසා නෙමෙයිද අපට දාන්න ඕනේ නැත්තේ? හරියට කිව්වනම් දාන්න ඕනේද? ආනන්ද මහරහතන් වහන්සේට අමතක වෙච්ච නිසා නේද අපට දාන්න ඕනේ නැත්තේ? එතකොට අපේ යොමුව තියෙනවා මොකද්ද? බුදුරණවහන්සේ සම්බුදු නෑ. බුදුරණවහන්සේ හරියට කියලා නෑ. ආනන්ද මහරහතන් වහන්සේ මතක තබා ගැනීම අග්‍ර කෙනෙකුත් නෙවෙයි. ඒක නේද කොහොනේ? ඒ නිසානේ අපි ඔතෙන්ද දාන්නේ මෙතන මම ලෙඩ වෙන එක තමයි මේ කියලා තියෙන්නේ. මං වයසට යන දුක තමයි මේ කියලා තියෙන්නේ. මම මැරෙන දුක තමයි මේ කියලා තියෙන්නේ. අපි දාගන්නවනේ. බුදුරන් වහන්සේ එහෙම කියලා නෑ.
එහෙම කියන කරුණු වෙන වෙනම තියෙනවා අපි අපිට හික්මෙන්න ඕන කරුණු. දැන් මේ ධම්පරියායක කියලා නෑනේ. මේකේ කියලා නෑ එහෙම. මේකේ තියෙන්නේ කතමංච මහණෙනි මොකද්ද දුක්ඛාරි සත්‍ය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. දැන් මම ඔබට ඔහොම කියද්දිම එහෙනම් මේ මොකද්ද? හොයන්න ඕනද නැද්ද? හැබැයි හැමෝටම ඕනේ නෑ. හැමෝටම ඕනද? නෑ. ඇයි හැමෝටම ඕනේ නැත්තේ? අන්නකින් කුසල ගවේෂණ නැති කෙනාට හොයන්න ඕනේ නෑ. අනේ ඕක මොකටද හොයන්නේ? අපි අපේ එකකුත් නෙමෙයි නං වෙන කාගේ එකකුත් නෙමෙයි නං මොකටද ඔක හොයන්නේ? ඕනද හොයන්න? ඕනේ. කිං කුසල ගවේෂී තියෙන කෙනා අන්න හොයනවා. සද්ධා මාත්‍රයක් තියෙන කෙනා අන්න හොයනවා. සද්ධා මාත්‍රයක් නැති කෙනා හොයන්නේ. දැන් ඇයි කල්යාණ මිත්‍රයෙක් අපට අවශ්‍ය? කල්යාණ මිත්‍රයෙක් අපට අවශ්‍ය වෙන්නේ මේ ගැඹුර පෙන්වන්න නේද? ධර්මයේ ගැඹුරුයි කියන දැන් අපි දැන් ඔය ධම්මචක්කේ උදේ ඉඳලා රැය වෙනකන් කියනවා. ඇසල මාසෙට හැමදාමත් කියවනවා. හැම වෙලෙමත් දැන් කෝ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. අපි අපේ කැලි දා ගන්නවනේ උකට. බුදුරන් වහන්සේ කියපු ටික විතරක් ඉගෙන ගන්නෙ නෑ. අපි ඒකට මම ලෙඩ වෙන එක, මං වයසට යන එක, මං මැරෙන එක බුදුරන් වහන්සේ කීව නැති ටිකක් අපි දා ගන්නවා. ජාතිපි දුක්. අනිත් පැත්තෙන් එහෙම කාගේද කියලා එනව නේද එහෙම? ඇයි එහෙම එන්නේ? අන්න බුදුරන් වහන්සේ මේ පොඩ්ඩක් අඩුවෙන් කිව්ව නිසා. නැද්ද? ඇයි එහෙනම් කාගේද කියලා එන්නේ? අඩුවෙන් කිව්ව නිසා අපට අලුතින් කියලා දාගන්න වෙනවා. අපි ඔය ටික විතර ඔය ටික විතර හරියෙන් අහගෙන හිටියා ඉස්සල්ලාම කවුද කොණ්ඩඤ්ඤ තාපස. ඇයි? ඒ කාන්තයෙන් කිව්වා මෙයා බුදු වෙනවමයි කියලා. ඇඟිලි දික් කළානේ. එතකොට යොමු වීම එහෙමම තිබ්බා. ආයේ අලුතින් Taman යොමු කරගන්න අවශ්‍යතාවයක් ඕනේ නැහැ. යොමු වීම එහෙමම තිබ්බා. එතකොට මොකද වෙන්නේ? ඒක අහගෙන හිටියා මම ලෙඩ වෙන එක එහෙවනේ. එයාට හරියටම ඇහුණා. අනික් අයට ඇහුන්නේ හරියට. අන්න එයාලට ඒ වැරදි ටික පෙන්වන්න ඕනේ. ඉතින් මාසයක් තිස්සේ කියලා දෙන්න ඕනේ වුණා. මම ඔක තව කාරණාවක් කියන්න මේකට ඇත්තටම හේතුව ඉස්සරලාම ලෝකයේ තේරෙන තැනින් පටන් අරන් ඉඳ යන්න ඕනේ නැත්තේ. තේරෙන කාරණාවක් එක කෙනෙක් අනුගත කරන්න ඕනේ. එයා බුදුරණවහන්සේ ළඟට යොමු කරගන්න ඕනේ. තේරෙන කාරණාවක තමයි දෙන්නේ. හැබැයි අපි දුන්න කාරණාව හරියට අහන්නත් ඕනේ. බුදුරණවහන්සේ ළඟට මේක තියෙන මහා යඤ්ඤ සූත්‍රයේ බුදුරණවහන්සේ ළඟට එනවා මේ බ්‍රාහ්මණිය. එයා දැන් එළුව 500යි හරක් 500යි බැටළුව 500යි දැන් මරන්න ලැහැත්ති කරලා ඉන්නේ යාගයක් කරන්න. පින් කරන්නේ. දැන් අපිට ඔක පව් කියලා හිතනකොට එයාලට පිනක් ඒක. යාගය කියන්නේ පිනක්. ඒතකොට දැන් බුදුරණවහන්සේ කියන්නේ මේ පින ගැන හොඳ දේවල් ගැන වර්ණනා කරන කෙනෙක්. දැන් ඒ පින කරන්න බුදුරණවහන්සේගේ උපදේශයක් ගන්න. නැත්නම් බුදුරණවහන්සේට කියලා එන්න යනවා. දැන් මේ යන්නේ හොඳ චේතනාවෙන්ද නැද්ද? හොඳ චේතනාවෙන්. ඇයි දැන් එයාලා කරන්න යන්නේ යහපත් දෙයක්. දැන් අපිට අයහපත් වුණාට එයාලට යහපත්. ඒතකොට යහපත් කෙනෙක්ගේ උපදේශ ගන්න යනවා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ මහා යාගය කරන්න කලින් මේ කොඩිය ඔස්සන එක ගිනි දැල් වෙන එක මුල් එක මහත්ඵලයි නේද කියලා. දැන් එතකොට දැන් අර සත්තු ටික මරන්න කලින් කොඩිය උස්සලා ගිනි දැල්වන්න ඕනේ සත්තු ටික මරන්න. දැන් එතකොට මේ යාගයේ මහත්ඵලයි කියලා එයාලා දන්නවා. බුදුරණවහන්සේ කිව්වා ඔව් ඒක මහත්ඵලයි. දැන් මොකද වෙන්නේ අර බ්‍රාහ්මණයා? තවත් පැහැදීම වැඩි. ඔව් කොඩිය උස්සන එකයි යාගය කරන්න කලින් කොඩිය උස්සන එකයි ඊළඟට ගිනි දැල්වන එකයි මහත්ඵලයි. දැන් ගන්න එයා යමුණ වැඩි. දැන් ඊළඟට එයා අහනවා මොකද්ද කියලා. එයාගේ ඉස්සලා ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අහන්න කියන්නේ. දැන් බුදුරණවහන්සේ වදාරනවා ඊට වඟට යමුණාට පස්සේ අර වගේ ප්‍රාණඝාත යකුසල් ටික කියනවා. ඒ කොඩිය ඔස්සන මහත්ඵල වෙන මහා යාග ටික කියනවා. ඒ තමයි දක්ඛිනී යාගය, ආහුණී, ඒ කියන්නේ දෙමාපියන් සලකන යාගය, ඊළඟට ප්‍රමණවරුන්ට සලකන යාගය, අන්න යාග ටික. ඒවා මුලින් ඒවා කරන එක මහත්ඵලයි. බුදුරණවහන්සේ කිවි මොන අර්ථයෙන්ද? ඒ අර්ථයේ. අර යාගේ යමුව මොන අර්ථයෙන්ද? වෙන අර්ථයකින්. හැබැයි ඒකෙන් යා මොකද වුනේ? බුදුරණවහන්සේට යමු වුණා. ඊළඟට මොකද වුනේ? කිව දේ හැවුවා. අන්න ක්‍රමේ. මේවා ඒ කෙනා යොමු කරගන්න ක්‍රම. අපටම සිද්ධාන්ත වෙලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර බුදුරන් වහන්සේ මේවා ඔක්කොම මේ ලෝකයා මෝඩකමේ ඉන්න ලෝකයේ ඇදලා ගන්න ඉදිරිපත් කරනවා එයාලට ගෝචර වෙන තැන ඉඳලම. හැබැයි පෙන්වන්නේ එයාලගේ එක නෙමෙයි. දැන් බුදුරන් වහන්සේ ඒ වෙලේ පැහැදිලි කරේ කොඩිය ඔස්සන එකත් හොඳයි මහත්ඵලයි ගිනි දැල්වන එකත් මහත්ඵලයි කියලා කිව්වේ. එයාගේ එකද බුදුරන් වහන්සේකද? එයාට ගියේ එයාගේ එකද බුදුරන් වහන්සේකද? ඉතින් ජාති දුක, ජරා දුක, මරණ දුකත් ඕකම තමයි. ඒකත් ඒකමයි. නැද්ද? ඒකත් ඒකමයි. අපට ඉතින් ඕක ප්‍රශ්නයක්.
දැන් බුදුරණවහන්සේ ජාති දුක, ජරා දුක, මරණ දුක කිව්වේ මොකද්ද? බුදුරණවහන්සේ කිව්වේ ඒක. දැන් අපි ඒක හොයන්න ඕනේ. දැන් මම හොයන්නට කිව්වේ නෑ. හොයන්න ඕනේ ඒක මොකද්ද කියලා. දැන් අපට තේරෙන්නේ මොකද්ද? අපට තේරෙන එක. අපට තේරෙන එකත් එක්ක අපි යොමු වෙනවානේ. හැබැයි අර කිං කුසල ගමේ තියෙනවනේ හොයනවා. ඒක නැත්තම් හොයන්නේ. ඒක නැත්තම් එහෙම හොයන්නේ. ඇයි දැන් මේක කියන්න බෑ නේද වෙන වචන වලින්? වෙන වචන වලින් කියන්න බෑ. ඊළඟට අපි තවත් දා ගන්නවකට සංකීර්තේන පංච උපාදානස්කන්ධ. මේක හකුලෝකෝ පංච උපාදානස්කන්ධේ. ඒ කියන්නේ සංඥා වේදනා සංඛාර රූප. දැන් උන අපි ආයෙ ගලපනවා. මොකද්ද? උන්න අපි කණෙන් අහලා හඳුන ගන්නවා, ඇහෙන් පෙරලා දැන ගන්නවා. දැන් මේක ජීවිතයේ අත්දැකීමක්ද නැද්ද? තමන්ගේ ස්වභාවයේ තහවුරු වීමක්ද නැද්ද? ඒ කියන්නේ ඒක සක්කායේ තරවීමක්ද නැද්ද? ලෝකයේ තහවුරු වීමක්ද නැද්ද? ඉතින් ඒකටයි ලෝකෝත්තර කියන්නේ. ඒක ලෝකෝත්තර කියන්න ඕනේ නෑනේ. ඒකට සක්කාය කියන්න ඕනේ නෑනේ. බුදුරන් වහන්සේ පින්වතුනි පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන කාරණාව පෙන්නකොට ඒකට වෙනම විග්‍රහයක් තියෙනවා. උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? ස්කන්ධ කියන්නේ මොකද්ද? එහෙම නැතුව කතා කරන එක මොකද්ද? මේවා වෙන් වශයෙන් පුදුමාකාර ලස්සන විග්‍රහයක් තියෙනවා. ඒවා අපිට පුදුම ඕනකමකින් හරි විදිහට ඉගෙන ගන්නකොට මේ ධාතු ආයතන ස්කන්ධමයි ඉගෙන ගන්න තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි බුදුරන් වහන්සේ කිව්ව විදිහටම. දැන් අර උදාහරණේ මම දැන් කිව්වේ ධම්මචක්කය. ධම්මචක්කය කිව්වේ ජාතිප දුක්ඛ, ජරාප දුක්ඛ, ව්‍යාධිප දුක්ඛ කියලා. අපි තේරුම් ගත්තා අපි ඉපදෙන එක, ලෙඩ වෙන එක, වයස යන එක දුකයි කියලා. ඉතින් දැන් ප්‍රශ්නයක් නැද්ද අපට? අපි තේරුම් ගත්තා අපි අහපු දෙයම වැරදි නැද්ද? දැන් අපි බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවද නැද්ද? නැහැ. ඇහුවද? ඇහුවනම් සක්කාය නිරෝධිමක ඇහෙන්න ඕනේ. අන්න සුසුසති සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙනවා. කෙනෙක් ඉන්නවා බුදුරන් වහන්සේගේ ධර්මය අහද්දි බුදුරන් වහන්සේ ධර්මය අහන්නේ. එයා ධර්මය අවබෝධ කරන්නේ නැහැ. මොකක්ද කියන්නේ? බුදුරන් වහන්සේගේ ධර්මය අහද්දි බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න නැති කෙනෙක් ඉන්නවා. එයා ධර්මය අවබෝධ කරන්නේ නැහැ. දැන් අපි ධම්මචක්ක සූත්‍රය ඇහුවද නැද්ද? ඇහුවානේ. හරි දැන් අපිට සක්කාය නිරෝධි ප්‍රතිපදාව ආවද නැද්ද? නෑනේ. ඒතර බුදුරන් වහන්සේ ධර්මය ඇහුවද? නෑනේ. ඉතින් නිවන් දකින්න පුළුවන්ද? බෑනේ. අන්න ඒක තමයි සූත්‍රය කියන්නේ. ධර්මයේ අහද්දි ධර්මය අහන්නේ. දැන් අපි ධම්මචක්ක සූත්‍රය ඉගෙන ගත්ත ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා. හැබැයි අහලා නැත්තේ කාගේ ධර්මයේද? බුදුරන් වහන්සේගේ ධර්මය. ඇයි? තමන් ඉපදෙන එක, ලෙඩ වෙන එක දුකක්. ඒක හම්බුණා. සක්කාය තරවීම හම්බුණා. ලෝකයේ සහවුරු වීම හම්බුණා. සක්කාය නිරෝධය ප්‍රකට වුණේ නෑ. ලෝකෙන් ඈතර වීම ඉස්මතු වුණේ නෑ. ඒ කියන්නේ අහලා නෑ කාගේ බණද? බුදුරන් වහන්සේගේ බණ. අර සූත්‍රය ලස්සන තියෙනවා. එයාට නෑ කියනවා ධර්ම මාර්ගයට බැහැ ගැනීමක්වත්. නෑ අනුලෝමිකයි කාන්තිය. අය අනුලෝම කාන්තියවත් එන්න බෑ කියනවා. ඇයි බුදුරන් වහන්සේ ධර්මය අහලා නෑනේ බුදුරන් වහන්සේ ධර්මය ඇහුවට. බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවට බුදුරන් වහන්සේගේ ධර්මය අහලා නෑ. ඔන්න බලන්න එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න කොහොම හැකියාවක් ඕනේද? කොහොම අවධානයක් ඕනේද? අසාමාන්‍ය හැකියාව, අසාමාන්‍ය අවධානයක් ඕන. අපි මේක අද උඩින් පල්ලෙන් අත ගන්නවා. උඩින් පල්ලෙන් අත ගන්නවා. අපි අද ගැඹුරුයි කියලා හොයන්න කැමති අපට වචන වලින් ගැඹුරු වෙන දෙයක්. ගැඹුරුයි කියන නිර්වචනය වෙන එක නෙමෙයි. වචන ටික, ඒ කියන්නේ අපේ ලෝකෙට නැති වචන ටික, අලුත් වචන ටික අපි ඒකට කැමති. ප්‍රායෝගික ගැඹුරු කැමකට කැමති නෑ. ඔක්කොම තියෙන්නේ අපි අර යාමි බේර ගන්න කරන්නේ. ලෙස්සල යන්න කරන්නේ. මෙන්න මේ වැඩ පිළිලක් තියෙන්නේ. අපි අවංකව සත්‍යවාදීව ධර්මයට යමු වෙන්නේ. දැන් එතකොට බලන්න මේ බුදුරණවහන්සේගේ ධර්මය එහෙනම් දැන් ඔබට මම කියපු ටිකෙන් තේරෙනවා ඇති කොහොම ඕනකමකින් ඉගෙන ගන්නවද කියලානේ. අසාමාන්‍ය ඕනකමක් ඕන නේද බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්න. අසාමාන්‍ය ඕනකමක් ඕන. මම මේක ඉගෙන ගන්න ඕන විදිහක් මම කියලා දෙන්නම්. ඉගෙන ගන්න ඕන විදිහක් උපමාවක් කරගෙන කියලා දෙන්නම්. මේක ඉගෙන ගන්න ඕන විදිහක් මේක පොඩ්ඩක් කර දුනොත් මොකද්ද වෙන්නේ කියන කාරණාවත් එක්ක උපමාවක් කරගෙන කියලා දෙන්නම්. ඒ තමයි දැන් ඔන්න බඩගිනි අපට. හොඳටම බඩගිනි. ඒ කියන්නේ දැන් යකෙක් කන්න බඩගිනි කියලා අපි කියන්නේ. හොඳටම බඩගිනි. බත් නෑ කන්න. හාල් තියෙනවා. ලිපක් තියෙනවා. ගෑස් ටිකක් තියෙනවා. මුට්ටියක් තියෙනවා. හාලුත් තියෙනවා. වතුරක් තියෙනවා. බත් නෑ. අමු කඩල තියෙනවා. කඩලත් නෑ. තඹපුවත් නෑ. දැන් බඩගිනි. ඊළඟට ආප්ප හදන්න වගේ ආප්ප පිටිත් තියෙනවා. පොල් කිරිත් තියෙනවා. ආප්ප නෑ. බඩගිනි. ඊළඟට තවත් අපි හිතමු ඔය වගේ මොනවා හරි නූඩල්ස් අමු නූඩල්ස්ුත් තියෙනවා. දැන් බඩගිනි හොඳටම. බඩගිනිකමට ඔව්වා කෑවොත් හරියයිද?
ඈ බඩ පිරෙයිද බඩ රිදිලා අමාරුලා හොස්පිටල් එකට ගිහලා තවත් විඳවන්න වෙයිද? අමාරු වෙනවා නේ. අන්න ඒ වගේ තමයි අද එක කට්ටියක් කරන්නේ. මම උපමාව කියන්නේ එක කට්ටිය බඩගිනිකමට ඒව කනවා ගිහිල්ලා. බඩගිනි වැඩි. තව කට්ටියක් කරනවා දන්නේ නැති කට්ටිය. බත් හාල් ටිකයි ආප හොයන ඒ පිටි ටිකයි පොල් කිරි ටිකයි කඩල ටිකයි නූඩ්ල්ස් ටිකයි ඔක්කොම ටික කවලම් කරනවා. අමුයෙන් කවලම් කරලා ආප්පු යන්න හදනවා. පුළුවන් ද යන්නේ? බෑ. විසික් කරන්න ඕනේ නේ. බඩගිනි වෙනවද? නෑ. ඒ විතරක් නෙමෙයි අරවා ටිකත් විසික් කරන්න වෙනවනේ. ඊළඟට දැන් බත් හැටියට වෙන්න හදනවා ඒ ටික. ඒත් පුළුවන්ද? ඒත් බෑ. අන්න තව කොටාසිය. ඒ හැමත් කරනවා කට්ටිය. බඩගිනිකමට බඩගින්න නිවා ගන්න කියලා කරන වැඩේ. ඊළඟ තව කොටාසියක් ඉන්නවා. ඕවා මේ අපි හිතමු හාල් ටික දැන් ටිකයි තියෙන්නේ බඩගිනි ඉන්නවත් බෑ. හාල් ටිකක් තියෙනවා. මෙන්න මේ හාල් ටික ඔන්න කෙනෙක් මොකද කරන්නේ? අන්න ලිපේ තියෙනවා. ලිපේ තියලා ඒකේ නාම මොකද කරන්නේ? ඇටකුණා වෙනවා. දැන් මොකද වෙන්නේ? හාලුත් නෑ බතුත් නෑ. නේ? හාලුත් නෑ බතුත් නෑ. දැන් බඩගිනි බඩ පිරෙනවද? ඒත් පිරෙන්නේ. හාලුත් නෑ බතුත් නෑ බඩ පිරෙන්නෙත් නෑ. ඔන්න එහෙමත් පිරිසක් ඉන්නවා. ඔය ටික මෙයා කරගන්න. ඊළඟට තව කොටාසයක් ඉන්නවා. හාල් ඔන්න අපි හිතමු එයාට පුළුවන් හාල් ටික වෙනම ඒ හාල් වලට හාල් උයන්නේ කොහමද? හාල් උයන්න බෑ. පොඟණ්ඩ දාලා ටිකක් වෙලා තියලා වතුර දාලා උයන්න බෑ. ඒතකොට බෙරි වෙනවනේ. කිරිබත් නම් කන්න පුළුවන්. බත් කන්න බෑනේ. හාල් උයන්න නැති හාල් උයන ක්‍රමයට. කඩල උයන්න නැති කඩල උයන ක්‍රමයට. ආප්පු උයන්න නැති ආප්පු උයන ක්‍රමයට. ඒ ක්‍රමයට උයලා කෙනෙකුට පුළුවන් ඕනනම් හාල් මේ දැන් හාල් බත් වෙලානේ. බත් කාලා බඩ පුරව ගන්නනේ. දැන් එයාට කෑවේ බද්ද අදාළ තියනවද? බඩ පිරුණානේ. අදාළ නැහැනේ. කියන්න පුළුවන් මගේ නම් බඩ ගිනි ඉවරයි. මොකද බත් කෑවේ. කියන්න පුළුවන් නේ. බඩනේ පිරුණේ. කෙනෙකුට පුළුවන් ආප්පු ඕනනම් කන්නනේ. කාලා බඩ පුරව ගන්න පුළුවන්. දැන් ඔක්කොගේ මුනේ කෘත්‍ය මොකද්ද? බඩ පිරෙන එකනේ. කෙනෙකුට පුළුවන් ඔය ඔක්කොම කවලම් කරලා කන්නනේ. ඉවුවට පස්සේ බැයිද කවලම් කරලා කන්න? කවලම් කරලා කන්න පුළුවන්. ඒත් බඩ පිරෙනවනේ. හැබැයි උයන්න කලින් කවලම් කරලා උයාගෙන කන්න පුළුවන්ද? බෑනේ. උයන්න කලින් කවලම් කරලා උයාගෙන කන්න බෑ. උයලා කවලම් කරලා කන්නත් පුළුවන්. ඒත් බඩ පිරෙනවා. සිදු වෙන්නේ බඩ පිරීමනේ. සිදු විය යුත්තේ බඩ පිරීමනේ. වෙන මොකෝ සිදු වෙන්න ඕනද? නෑ. දැන් ඔන්න මං ආප්ප කෑවා බුදුමයි ඒ ආප්ප මෙහෙම දැන් ආප්ප ගැන දැන් අපට ලැබෙන්නේ ආප්ප විස්තරයක්ද අපට ලැබෙන්නේ බත් විස්තරයක්ද අපේ යෙදෙන කාරණා බඩ පිරෙන එකනේ. දැන් බඩ ඇතුලේ ආප්ප නෑනේ. තියනවද බඩ ඇතුලේ ආප්ප? බඩ ඇතුලේ තියනවද බත් දැන්? ඔක්කොම අර මේවා වෙලා දිරවල බඩ පිරලා විතරනේ තියෙන්නේ. බඩ ඇතුලේ බතුත් නෑ, බඩ ඇතුලේ ආප්පත් නෑ, බඩ ඇතුලේ කඩලත් නෑ. මොකුත් නෑ බඩ ඇතුලේ. බඩ ඇතුලේ තියෙන්නේ අර ටික ඔක්කොම මේවා වෙලා දිරවල සිදු වුණේ බඩ පිරුණා විතරයි. ඒ කෘත්‍යය වුණා. හැබැයි අපට බඩ පිරෙන්න කලින් තිබ්බා හාල් තිබ්බා, ඊළඟට තිබ්බා කඩලා තිබ්බා, ආප්පු වෙන ටික තිබ්බා. ඔය හැම එකක්ම තිබ්බනේ. ඔන්න මම ඒ උපමාවක් කිව්වේ. දැන් උපමාවන ගලපන්න. උපමේය. ගලපන්න. හරියට බඩ පිරෙන කාර්යය වගේ තමයි සක්කාය නිරෝධය ලෝකෝත්තර ප්‍රතිපදාව. බඩ පිරීම කියන එක බඩගින්න නැතිවීම. බඩගින්න තියෙන කෙනා කියලා කියන්නේ සක්කාය නිරෝධයක් අවශ්‍ය කෙනා. ලෝකෝත්තර ධර්මයක් අවශ්‍ය කෙනා. බඩගින්න තියෙනවා කියන්නේ. දැන් ඔන්න ලෝකෝත්තර ධර්මයක් සක්කාය නිරෝධයක් අවශ්‍යයි. එතකොට දැන් ඒකට බඩගින්න නිවා ගන්න මේ මොනවා හරි බඩගින්න නිවෙන දෙයක් ගන්න ඕනේ. වෙන ක්‍රමයකට නිවා ගන්න බෑ. අවශ්‍යතාවයේ බඩගින්න නිවා ගන්න මිසක් බත් කන එක නෙමෙයි. අවශ්‍යතාවය ආප්ප කන එකත් නෙමෙයි බඩගින්න නිවා ගන්න. කෘත්‍ය බඩගින්න නිවා ගන්න එකනේ. ඊළඟට කෑවේ බද්ද මොනවද අදාළ නැහැ. ඒක ගැන කතාවක්වත් නැහැ. බඩගින්න නිවීමයි උනේ. එතකොට ඔන්න ඒකෙදි බඩගින්න ගින්න නිවා ගන්න ඉන්න කෙනෙකුට තියෙනවනේ හාල්. ඒ අමුද්‍රව්‍ය තියෙනවනේ. බඩගිනි වැඩිකමට හාල් ටික කනවා වගේ තමයි ධාතු ස්කන්ධ ආයතන මේවා කියනවනේ. ඒවා අපේ ලෝකෙට ගලපගෙන දැන් අපේ ලෝකෙට ගලප ගන්නවා. දැන් ඒ තියෙන දේමනේ මේ කන්නේ. තියෙන දේම කනවා. දැන් ලෝකේ සිදුවෙන සිදුවීමක් නෙමේ. දැන් එයාගේ බඩගින්න නිවීමේ කෘත්‍ය වෙනවද? හාල් කෑවා කියලා නෑ ස්පිතාලේ ගිහිල්ලා අසනීප වලට බෙහෙත් ගන්න ඕනේ. වෙනම ලෙඩක් ආයෙනවනේ. බඩගින්න කියන අසනීපෙට අමතර තව අසනීපයක් එනවා. අර පාන් පිටි කාලා පොල් කිරි බිව්වහම බඩගින්න කියන අසනීපෙට අමතර අසනීප ටිකක් එනවා. වෙන ලෙඩක් එනවනේ. අන්න ඒ වගේ තමයි අපට අර ධාතු ටික කියනකොට, ස්කන්ධ ටික කියනකොට, පංචපාස්කන්ධ ටික මේවා කියනකොට අපට හොඳට ගැලපෙනවා අපේ ජීවිතේට. ලස්සනට ගැලපෙනවා.
ඒ කියන්නේ සක්කාය තහවුරු වෙනවා. දැන් සක්කාය නිරෝධ වෙනවද? නෑ තහවුරු වෙනවා. අපේ ජීවිතේ පුදුම විදියට ගැළපිලා මේ වෙන්නේ බෙන් හඳුනාගත්තා මේ. මෙන්න මේක අනිත්‍යයි මේ. මෙන්න මේකයි මේ. මෙන්න මේ තමයි සකස් වීම කියන්නේ මේ. මෙන්න මේක තමයි පටිච්චසමුප්පාදෙ මේ. දැන් මේ මොකද්ද මේ කතා කරන්නේ? අපේ ජීවිතේ වෙන විදිය. ඔහොම වෙන විදිය දැක ඉන්න කෙනෙක් පුළුවන් ද ලේසින් ඒකෙන් දෘෂ්ටියෙන් කඩන්න? බෑනේ. අර ඕනකමක් දැන් තියෙනවද මුලින් තිබ්බ? නෑ. ඒකින් දැන් ගලවන්නත් පුළුවන්ද? බෑ. අන්න ඒ කෙනෙකුට බුදුරණවහන්සේගේ ධර්මය ආයේ දෙන්නත් බෑ. අන්න අර බඩගින්න වැඩිකමට හාල් ටික හරි මොනවා හරි ටිකක් කාලා ඊළඟට වෙන ලෙඩ වලටත් මේ බෙහෙත් කරන්න කියලා සමහරලාවට ආයේ කන්න බැරි වෙන සයිස් එකකටත් හැදෙන්න පුළුවන්, මැරෙන්නත් පුළුවන්. එයාගේ තියෙන කයේ ස්වභාවයත් එක්ක. ආයේ යාට බත් කන්න හම්බ වෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි එක්කෙනේ. අර ධාතු ආයතන ස්කන්ධ ටික අර පෙන්නන කාරණාව මේ ලෝකේ පරිය. ඒ කියන්නේ තියෙන විදිහෙන්. තියෙන විදිහෙන්ම අර ලෝකේට අයිති විදිහෙන්ම ගත්තා. තියෙන විදිහ ඒකනේ. හැබැයි මේ කියපු කාරණාව අණුව යන්න ගියොත් එහෙම. ඒ කියන්නේ අපි හිතමු හාල් නම් හාල් අණුව මොකද්ද කරන්න ඕනේ? බත් කරන්න උයන්න ඕනේ නේ. ඒක ආප්ප කරන විදිහට හදන්න බෑ. කඩල කරන විදිහට හදන්න බෑ. හාල් අණුව බලන්න ඕනේ. කඩල අණුව බලන්න ඕනේ. ඊළඟට ආප්ප පිටි ටිකත් එක්ක ඒක අණුව බලන්න ඕනේ. ඒක අණුව ඒ කාරණාව කරනකොට මොකද වෙන්නේ? හාල් බත් වෙනවා. කඩල තැම්බෙනවා. අර පිටි ටිකයි හොද ටික මේ පොල් කිට එකතු වෙලා ආප්ප හැදෙනවා. ඒක නේද වෙන්නේ? ඒකේ අණු කෘති කොච්චර බඩගින්නුවත් කරන්න දෙයක් නැහැ. බඩගින්න වැඩිකම නිසාම තමයි යා හාල් ටික බත් කරන්නේ. ඒක අණුව ගිහිල්ලා. එයා මෝඩයෙක් නම් හාල් ටික කනවා. එයා නුවණක්කාරයෙක් නම් අන්න ඒකයි මම කිව්වේ සක්කාය නිවන් දකින්න ඕනකම තිබ්බට බෑ ප්‍රඥාව තියෙන්න ඕනේ නේද? ප්‍රඥාව නැත්තම් නිවන් දකින්න පුළුවන්? බෑ. සමහර කට්ටිය ඉන්නවා මේ ඔක්කොම ටික එකට කවලම් කරනවා. එක වගේනේ සේරම. බඩ ඔක්කොම කිව්වම බඩ පිරෙනවනේ. ඒ නිසා ඔක්කොම ටික කවලම් කරලා සම්බල කන්න හදනවා. ඒත් බෑ. අන්න ඒ වගේ තමයි මේ ඉතින් ඔක්කොම එකම ධර්මයේනේ සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාද අපි මේ ඔක්කොම එකෙන්නේ ගන්න අර කියන්නේ මේක ආයතන ASCII පංච උපාස්ක සකස් වෙන හැටි මේ පටිච්චසමුප්පාද වෙන හැටි මේ දැන් මේවා ටික මොකද කරන්නේ ගලපනවා ෂෝකෙට ගලපෙනවා දැන් ඒක කොයි වගේද දන්නවද අර ඔක්කොම ටික කවලම් කරලා අමුව උදවන්නේ නැතුව අමුව කවලම් කරලා ආප්පු යන්න හදනවා දැන් මොකද වෙන්නේ ආප්පු යන්න පුළුවන්ද ආප්පු යන්න බෑ ඒක කෑවොත් එහෙම ඊටවත් එහා ලඩක් හැදෙනවා නැද්ද ඊටත් එහාක් ලෙඩ හැදෙලා සමහරවිට ඒක ඊට වඩා නපුරුයි. අන්න ඒ වගේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද මෙව්වර ලෝකයේ තියෙන විදිහට ලස්සනට ගලපලා මොකද වෙන්නේ? ෂෝක් එකට තේරෙනවා. ෂෝක් එකට ගැලපෙනවා. දැන් එයාව ලේසියෙන් බුදුරණවහන්සේ ධර්මයට දෙන්න බෑ. එයාට දුගතිය සමහරවිට හිමි වෙන්නේ. ලේසියෙන් ධර්ම දෙන්න බෑ. ඇයි ඒක ගැලපෙනවා, තේරෙනවා, වැටහෙනවා. දැන් ලෝකයේ තියෙන ස්වභාවයකනේ ඔක්කොම ගැලපෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ ආයෙ දෙන්න බෑ. අර ආවලං කරලා ඔක්කොම ටික අමුවෙන් කාලා අන්න බඩ පුරව ගන්න ගියා වගේ සමහරවිට මැරලම යනවා. ඒකෙනේ. හැබැයි අර විදිහට බත් තෝරන විදිහට බැලුවනම් උයන විදිහට අන්න එයා හරිනේ. හාල් අණුව බලනවා. හාල් අණුව බලද්දි හාල් වෙන්නේ නැහැ බත් වෙනවා. නේ? දැන් කලින් තිබ්බේ හාල්ද බත්ද? හාල්. දැන් අපට කියන්න පුළුවන් ද බත් එකට බේන් හාල් කියලා? බෑනේ. බුදුරණවහන්සේ බත් කන හැටි කියලා දෙන්නේ. හාල් වලින් කියලා දෙන්නේ. හාල් වලින් බත් ගැනයි කියලා දෙන්නේ. හාල් ගැන එහෙම නෙමෙයි කියලා දෙන්නේ බත් ගැන. හාල් වලින් කියලා දෙන්නේ. හාල් වල නැතුව කියලා දෙන්න බෑනේ. එතකොට බත් ගැන කියලා දෙන්න යමු වෙනකොට හාල් අණුව හාල් කියන කාරණාව අණුව කරන්න ඕන කෘත්‍ය වෙනකොට බත් වෙනවා. හැබැයි හාල් අණුව මේ අපු වෙන විදිහට කරන්න බෑ. කඩලා සම්මුණ විදිහට කරන්නත් බෑ. ඒකයි ධාතු වශයෙන් බලන්න ඕනේ. ස්කන්ධ වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන්, ආයතන වශයෙන් බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට බුදුරණවහන්සේ කිව්වේ ලෝකේව භාවිතා කරලා. හැබැයි බුදුරණවහන්සේ කිව්වේ ලෝකේ වචන නෙමෙයි. ලෙඩවීම වයසට මරණයටපත් වීම දුකන්නේ. අන්න ඒ ලෝකේ ටිකක් එක්ක කතා කරන්නේ. නැතු කතා කරන්න බෑනේ. අර හාල් ටික එක්ක කතා කරන්න. හැබැයි හාල් ගැන නෙමෙයි. හාල් කාලා බෑ බඩ පුරව ගන්න. බත් කන්න ඕනේ. හාල් ගැන කතා කරේ මොකක් කියන්නද? බත් ගැන බත් කන්න කියන්නේ. අන්න හාල් ටිකක් තියෙනවා පුතේ කාපන්. කියන්න පුළුවන්ද? අන්න හාල් ටිකක් තියෙනවා උයාගෙන කාපන් බඩ පිටෙන්න. අන්නේ උයාගෙන කනවා කියන කෘත්‍ය වෙන්නට බුදුරණවහන්සේ අර ජාති ජරා මරණ මේවා ලෝකයේ තියෙන දේ එක්ක කතා කරා. හැබැයි ඒක නෙවෙයි කියන්නේ. ඒකයි මම උපදිනවා ලෙඩ වෙනවා කියන්නේ. එහෙනම් ඒක අනුව හිතන්න පෙළවෙනවා. අන්න යෝනිසෝ මනසිකාර. ඒක අනුව හිතන්න පෙළවෙනවා. ඒ ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාද.
මේක අනුව හිතනකොට මොකද වෙන්නේ? හිතනකොට හාල් තියෙනවද අහපන්? නෑනේ බත්නේ තියෙන්නේ. හාල් තියෙනවද අහපන්? නෑ හාල් නෑ බත්. එතකොට දැන් ලෝකේට ආචි දෙයක් ආයි හම්බෙනවද අර ලෝකේ වචන කතා කරලා පෙන්නපු කාරණාවේ? නෑ. ලෝකෙට ආචි දෙයක් හම්බෙන්නේ නෑ නේද? දැන් ජාරා දුක, මරණ දුක, ශෝක දුක කියලා පෙන්වුවාට දැන් ඒක හම්බෙලාද? නෑ. අර චින්තන ශෛලිය එක්ක යමු වෙනකොට මොකද වෙන්නේ? ඒකක් හම්බෙන්නේ නෑ. මොකද්ද සිදුවෙන්නේ? සක්කාය නිරෝධයෙන්. දැන් එයා බත් කනවා. දැන් බඩ පිරුණා. දැන් බඩ පිරුණාට පස්සේ බත් තියනවද? ඇතුලේ බත් තියනවද? කන්න පුළුවන් බත්? නෑ නෑ. ඊළඟට යාට දැන් බඩ පිරුණාට පස්සේ බඩ පිරෙනකොට අන්න බත් අතන කියන්න පුළුවන්ද? මම දැන් බත් කෑවා ෂෝක්. ඒ වේදෙන්නේ නෑ. අර ආයර කතා ඔක්කොම ඉවරයි නේද ඊළඟට. බඩ පිරුණාට පස්සේ කතා ඔක්කොම ඉවරයි. ආය වෙන කතා මොකුත් කියන්නද යන්නේ. ඊළඟට පුළුවන් මේ විදියට උයාගත්ත කෙනාට බතුයි, ආපයි, කඩලයි ඔක්කොම කවලම් කරලා කන්න පුළුවන්. කන්න පුළුවන් නේද එතකොට? එතකොට නම් බඩ පිරෙනවා. අන්න ඒ විදිහට තමයි ඒ වශයෙන් යෝනිසෝ මනසිකාරය කරපු කෙනෙකුට හැබැයි එහෙම කරාට පස්සේ එයාට දැන් හාල්ද තියෙන්නේ නෑ බත්. දැන් එයා හාල් ගැන ආය කල්පනා කරන්න කිව්වොත් හරියයිද? නෑ. දැන් එයාට ධාතු ගැන කියලා අර ඇහෙන මූලික ටිකත් එක්කද තියෙන්නේ? නෑ ඒක නෙවෙයි. දැන් අපි මුලින් ගලපන්න ගිය එකත් එක්ක නේද? ධාතු වායතන ස්කන්ධ. දැන් අපිට ඇහෙන ටිකත් එක්ක දැන් ඒක නෙමෙයි. දැන් එයාට අර හාල් ටික බත් වුණා. අමු කඩල ටික තම්බිච්ච කඩල වුණා. අර පොල් කිරි ටිකයි මේ හාල් පිටි ටිකයි ආප්ප වුණා. දැන් වෙනස්. දැන් වෙනම දෙයක්. දැන් එයාට ගලපන්න හිතන්න ඕනෙත් නෑ. හිතන්න ඕනද? නෑ එයාට හිතන්න ඕන දැන් එයාට ෂෝක් එකට බඩ පිරෙනවා මොනවා කොයි විදියට කෑවත්. එයාට ඕන විදියට කන්න පුළුවන්. කවලම් කරගෙන උනත් තනියම උනත් අදාළත් යන්නේ. කාලි වුණාම බඩත් පිරෙනවා. දැන් හාලුත් එදිලා නෑ. බතුත් එදිලා නෑ. එක දෙයක් විතර මොකද්ද? බඩ පිරුණා. සක්කාය නිරෝධ වුණා. ඒක නිරෝධ වුණේ කොහොමද? මොකද්ද ගත්තේ? දැන් අර හාල් කියන එක ගැනිල්ලක් විතරයිනේ. ගත්තා ඒක. හාල් කියලා ගත්තානේ. හාල් ගත්ත මොකටද බඩ පුරව ගන්නනේ? බත් තිව්වා. දැන් කෑවා. දැන් බඩ පිරුණා. දැන් එයාට බඩ පිරුණ විදිය ඇහුවොත් එහෙම කියන්නේ මොකද්ද? ආන් හාල් තියෙනවා, වෙන්න උයන්න, වෙන්න බත් වෙනවා, ඊළඟට කන්න, ඊළඟට බඩ පිරෙනවා. ඒ කරුණ ඔක්කොම විච්ච විදිය කියන්න වෙන්නේ. ඒ කාරණාව කියන්න වෙනවා. හැබැයි කියන්නේ බත් වෙනවා කියන්නේ බෑ හාල් ටික උයාගෙන කන්න. හාල් ටික උයාගෙන කන්න. අන්න ඒ විදිය කියන්න වෙන්නේ. එතකොට බත් උනාට පස්සේ තමයි යාට කන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි බුදුරයන් වහන්සේ ලෝකයේ වචන භාවිතා කරලා ධර්මයේ ලෝකයාට දුන්න. හැබැයි දැන් ලෝකයා භාවිතා කරපු මේ වචනවල ස්වභාවය සත්‍යක්ද? ඒකාන්ත සත්‍යකද මේ ඉන්නේ? නෑ නේ. ඒකාන්ත සත්‍යක නෙවෙයි. දැන් මම ඔබට මේ කියලා දුන්නේ උපමාවක්. මුලින් මේ ධර්මයේ කියන අර මේ ධම්මචක්ක සූත්‍රයේ ඒ කාරණාවත් එක්ක හොඳට හිතලා බලන්න. ධර්මයේ කියන කාරණාව දකින්න ඕන විදිය. එතකොට බුදුරණවහන්සේ මේ ලෝකයේ වචන භාවිතා කරලා මේක පෙන්නපු හැටි. හැබැයි ලෝකයාට මේක අමුත්තා. ප්‍රඥාව නැති ලෝකයාට මේක අමුත්තා. ලෝකයාට මේ පෙන්නන්න දෙන කාරණාවට රිංග ගන්නවා. ඒක තමයි අර හාල් ටික කණ්ඩ යනවා. පෙන්නන්න දෙන කාරණාවට රිංග ගන්නවා. හාල් ටික කණ්ඩ යනවා. අර පොල් කිරි ටික බොන්න යනවා අර පිටි ටිකත් එක්ක. මේ ලෝකයා පෙන්වන්න දුන්න. මේ ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ අක්ඛේයස්මින් අක්ඛේය සංඤිනෝ සත්ත. මේ ඔක්කොම ලෝකේ කියවිල්ලක්. කියවිල්ලක් කියන්නේ කතා කිරිල්ල. මෙන්න මේකත් එක්ක තමයි ලෝකයා හැඳිනීගෙන ඉන්නේ. මම මේකට පුංචි උදාහරණයක් පෙන්නන්නම්. උපමාවක් නෙමෙයි උදාහරණයක්. උදාහරණ කියන්නේ මොකද්ද? ජීවිතේ වෙන සිද්ධියක්. ජීවිතේ වෙන සිද්ධියක් කියන්නේ ධර්මයේද? නෑ. ජීවිත වෙන සිද්ධියනේ. ඒකෙන් ධර්මයට යොමු කරගන්න ඕනේ. ශ්‍රද්ධාවට යොමු වෙලා. දැන් ඔබට ඕන කනට සද්දයක් ඇහෙනව නේද? කනට සද්දයක් ඇහෙනවා. ඒ කියන්නේ දැන් ඔබට අනුමදස් වානාසිකේ කටහඬ ඇහෙනවා. කනට ඇහෙනවා. කාය කනටද ඇහෙන්නේ? මගේ කනට ඇහෙනවා. මගේ කනට ඒ සද්දය ඇහෙනවා. එතකොට ඔබ හොඳට හිතලා බලන්න අහනවා කියන ඇහුණා කියන කාරණාව එක නේද? ඔබට කනයි සද්දයයි කියන දේ හම්බුනේ. නැත්නම් කන තිබිලා ඇහුණද? නැත්නම් අහන දෙයක් තිබිලා කන තියෙන ඇහෙනවද? හොඳට හිතලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. අහනවා කියන කාරණාව ඇහෙනවා කියන කාරණාව එක්ක නේද කනයි සද්දයයි කියන දෙයක් හම්බෙන්නේ. මම ඒකට උපමාවක් කියන්නම් කොන්න. ඔන්න දැන් අපි හිතමු අපි බත් කනවා. මම බත් කනවා. එතකොට කනවා කියන එකත් එක්ක නේද මමයි බතුයි කියන එක හම්බෙන්නේ.
දැන් මේකෙදි හොඳට තේරුම් ගන්න වෙන කිසිදු ක්‍රියාවක් නැහැ. ඒ කියන්නේ අපි හිතන්නේ නැහැ මොකක්වත් හිතන්නේ නැහැ. හිතනවා නම් අපි හිතන්න පුළුවන් ආන් කන කියලානේ. හිතන්නේ නැහැ. දකින්නෙත් නැහැ. දකිනවා නම් හිතන්න පුළුවන් ආන් ස්වාමීන් වහන්සේ කියලානේ. දකින්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. දැන් අහනවා. නැත්නම් ඇහෙනවා. ඇහෙනවා කියන ක්‍රියාවත් එක්ක ගත්තාම මොකද වෙන්නේ? කනයි සද්දයයි හම්බුණානේ. කනයි සද්දයි ඇහෙනවා කියන එක. දැන් ඒකනේ අපිට මරුණට පස්සේ ඇහෙන්නේ නැහනේ කන තිබ්බටනේ. නැත්නම් අපි ඇස් දෙකෙන් කොහේරි බලන් ඉන්නවා නම් වෙන කොහේරි ඇහෙන්නේ නැහනේ නේ. ඒ කියන්නේ අහන්නේ නැහනේ කන කියන. ඒතකොට කන කියන කාරණාව යෙදিলা තියෙනවද අපට? ඒකට කන කියන්න පුළුවන්. කන කියන්නේ අහන දෙයකටනේ. ඒක අරකට කියන්න පුළුවන් මස් කෑල්ලක් කියලානේ මොකක් හරි. කනයි සද්දයයි. අහනවා කියන එකත් එක කනයි සද්දයයි. එතකොට දැන් මම අහනවා මෙයා ඔය කට්ටියන්ගෙන් සද්දය කියන්නේ මොකද්ද? නෙමෙයි අහනවා කියන්නේ මොකද්ද? දැන් මේකේ ප්‍රධානලා තියෙන අහනවා කියන එකනේ. කනයි සද්දයයි කියලා හම්බුනේ අහනවා කියන එකත් එක්කනේ. මං අහනවා දැන් අහනවා කියන එක කියලා දෙන්න මට. අහනවා කියන්නේ මොකද්ද? කියලා දෙන්න පුළුවන්ද? සද්දය ඇහුණා. ඉතින් සද්දය කියන එක යෙදුනේ අහනවා කියන එකත් එක්කනේ. මං අහන්නේ අහනවා කියන එක මොකද්ද කියලා. කන යෙදුනේ අහනවා කියන එකත් එක්කනේ. අහනවා කියන්නේ මොකද්ද? කියලා දෙන්න බෑනේ. කියලා දෙන්න පුළුවන්ද? අහනවා එතකොට අහනවා කියන එකක් නැද්ද ඇත්තටම? මොකද්ද? කියලා දෙන්න බෑනේ. තියනවලු. මොකද්ද? නැද්ද? නෑ කියන්න බෑනේ. දැන් එහෙනම් අහනවා කියන එක ගැන හොයන්න ඕනේ නැද්ද? ඔන්නෝක හොයන්න පටන් ගත්තා නම් ඇසීම කියන කාරණාව හොයන්න මම කිය උදාහරණයක් ඒකයි ධර්මය කියන්නේ ඊතර වීම. දැන් මේක හොයන්න පටන් ගත්තා නම් ඔබ දැන් අපි හිතන්නකො මේක ජීවිතේ හැම එකක් එක්කම දැන් අහනවා. ඊළඟට පේනවා. ඊළඟට හිතනවා. ඊළඟට දැනෙනවා. දැන් ඔය හැම එකක් ගැනම හිතලා බලන්නකෝ. ඒ කාරණාව එක්ක නේද හිතෙනවා කියනකොට හිතීම කියන කාරණාව එක්ක තමයි මමයි අරමුණුයි. මගේ මනසයි අරමුණුයි. හිතීම කියන එකත් එක්ක නේ තියෙන්නේ. පෙනීම කියන එකත් එක්ක නේද බලනවා කියන එකත් එක්ක නේද ඇහැයි රූපයයි කියන ඒ කියන්නේ පේන එකයි කියන කාරණා ඉදලා තියෙන්නේ. පෙනීම කියන කෘත්‍යය. දැන් මේ පෙන්වන උදාහරණයක් මම පුන කියන්නේ ඒකයි ධර්මයට යොමු වෙන්න. එතකොට දැන් මම මේ ප්‍රශ්නේ හැම එකක්ම අහනකොට අහනවා කියන්නේ මොකද්ද? පේනවා කියන්නේ මොකද්ද? දකිනවා කියන්නේ මොකද්ද? මේකට උත්තරයක් තියනවාද? උත්තරයක් නැහැ නේ. අවංකව බලද්දී උත්තරයක් නැහැ. හැබැයි අහනවා කියන එකක් යෙදිලා නැද්ද? අපි හැමෝම අපේ ජීවිතේ යෙදිලා තියෙනවා. එතකොට මේ යෙදිලා තියෙන කාරණාව අහනවා, පේනවා, දකිනවා මේ යෙදිලා තියෙන කාරණාව ඇත්තක්ද බොරුවක්ද? ඇත්තන්නේ. දැන් ජීවිතේ ඕකත් එක්ක නෙමෙයි තියෙන්නේ. ඇත්තක් වුණාට අපට මේක තේරුම් ගන්න පුළුවන්ද? මේක ඇත්තක් අපට තේරුම් ගන්න පුළුවන්ද? බෑනේ. දැන් අපට කවුරුත් ඕන වෙන්නේ නැද්ද? ඕන වෙනවානේ. කවුද ඕන නැත්තේ? බුදුරජාණන් වහන්සේ. ඕන නැද්ද? බුදුරජාණන් වහන්සේ. දැන් අපට කොහෙන් හිතුවත් මේකට උත්තරයක් හම්බ වෙනවද? ඒ කියන්නේ ඒ හිතපු ඒ ඇත්ත එක්ක අපි මුහුණ දුන්න තැනදීම අපට තමා කියන නිර්වචනයට ලකුණක් හම්බුණාද නැද්ද? නෑනේ. ලකුණක් හම්බුණාද? නෑ. කාට ලකුණක් හම්බුණාද? බුදුරයන් වහන්සේටනේ. ඕනකම එන්නේ නැද්ද? අන්න එකට කියනවා මොකද්ද? ශ්‍රද්ධාව අනුව යන්න යනවා දැන්. දැන් මොකද්ද යන්න යන්නේ? ශ්‍රද්ධාව අනුව යන්න යනවා. ශ්‍රද්ධානුසාරි. ශ්‍රද්ධාව අනුව යන්න යනවා. ඒ උත්තරයක් නෑ. ඇත්තක් එක්ක බලනකොට දැන් මේකට ප්‍රඥාව ඕනේ නැද්ද? ප්‍රඥාව. ජීවිතය ඇත්තක් නෙමෙයිද මේ? ජීවිතය ඇත්ත. හැබැයි මේ මොකද්ද මම පෙන්නේ උදාහරණයක්. ධර්මයේ කියද්දි අන්න යොමු වීමේදී අන්න ඊතරන ප්‍රතිපදා. දැන් ඕකත් එක්ක මුළු ජීවිතේම හිතලා බලන්න. ඊළඟට දැන් ආයෙ හිතලා බලන්න. දැන් අපි හිතමුකෝ හරි. දැන් අහනවා කියන එකත් එක්කනේ මමයි කනයි සද්දේ තියෙන්නේ. එතකොට සද්දය කියන කාරණාවක් ඇහිම කියන එක නැතුව වෙනමම කතාවක් තියෙනවද අහපුවා? හිතන්න පුළුවන්ද? බෑනේ. කන කියන එක එහෙමත් බෑනේ. එතකොට මෙවුවා මේ අහලා ඉවරලාද කන තියෙන්නේ? අහලා ඉවරලාද හද තියෙන්නේ? එතකොට දෙකම එකක්ද ඒ වුණ? එහෙම නැත්තම් අහනවයි සද්දේ කියන එකයි අහනවයි සද්දේ කනයි කියන එක එකක්ද? ඉතින් එකක් නම් අපට අහන්න තු ඉන්න හම්බෙන්නේ නැහැ කොයි වෙලේවත්. අපි එළියට එනකොටත් අහනවා. අර ඇයි ඉතින් දෙකම එකන්නේ නේ.
ඒතකොට දෙකක්ද? දෙකක් නම් දෙක වෙන් කරලා කියන්න ඕනේනේ. එහෙමත් බෑනේ. එකක්ද? එකක් නම් ඒ ප්‍රශ්නය. බුදුරණවහන්සේගේ ධර්ම පරියාය පෙන්නනවා ආර්ය න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පා ඉදං උප්පජ්ජති මේ ඇති කලින් මේ වෙයි කියලා. ඒක තියෙන විදිහක් නෙමෙයි ඊතර වෙන විදිහක්. තියෙන විදිහක් නෙමෙයි ඊතර වෙන විදිහක්. දැන් එතකොට දැන් මේ කතා කරපු මෙන්න මෙතෙන්ද ගිහිල්ලා බලන්න දැන් මේකත් එක්ක අපිට දැන් ලෝකයේ කියලා විවහාර වෙන්නේ ඕකත් එක්ක නේද? අහනවා, දකිනවා, ඇහෙනවා, දැනගන්නවා. දැන් මේකත් එක්කනේ. දැන් මම මේ අහපු ක්‍රමයට ඔයාලට ලෝකයේ විවහාර වචන අපට ඇහැට කනට පේන කනට ඇහෙන මේ සියලු දේ අපට දැනෙන පහසවල් හිතන හිතවිලි මේ හැම එකක් ගැනම හිතලා බලන්න මෙවුවා කියවිලි විතරක් නෙමෙයිද කියනවා. නැත්නම් මට මොකක්ද ඒවා කියලා බලන්න මොකක්ද කියලා පෙන්වන්න බලන්න. දැන් මේවා මට දැන් හරි හිතමුකෝ. දැන් මෙතන මේසේ නේ? මේ මේසේනේ. හරි. මේක පෙනීම කියන එකත් එක්කනේ. පෙනීම. නැත්නම් දැන් මේසේ පෙනීම කියන කාරණාව එක්ක හෙව්වා හරි. දැන් අපි අල්ලලා දැනීම කියන කාරණාව එක්ක. දැන් මම මේ පෙන්වන උදාහරණ ධර්මෙ නෙමෙයි. නැත්නම් මේක හරිය ධර්ම කියලා ගන්නවා ඒකයි වැඩි. දැන් මේ දැනීමනේ. අන්න දැනීමත් එක්ක හම්බුණා. එතකොට දැන් මේ කරුණු එකක් එකයි බැලුවොත් එහෙම ඇහිම කියන දැන් පෙනීම කියන කාරණාව එක්ක මේසි මට වෙන් වශයෙන් මේසය වෙනමයි පෙනීම වෙනමයි ඇහැ වෙනමයි කියන එක හොයලා දෙන්න බලන්න. පුළුවන්ද? ඉතින් මේවා ඔක්කොම එකක්ද එහෙනම්? එකකුත් නෙමෙයි. වෙන වශයෙන් හොයලා දෙන්න පුළුවන්ද? එනේ මොකද්ද මේ? කිව්වා එච්චරයිනේ. කිව්වනේ. කියවුව දෙයට සත්‍යයි කියලා ලෝකයේ ඉන්නවා. සංඤිනෝ අක්කේයං අක්කේය සංඤිනෝ සත්තා. සත්‍යය ඒක අන්න ඒ සංඥාවෙන් සත්‍යය ඉන්නේ. නැද්ද? ඔක්කොම එක හිතලා බලන්නකෝ. අක්කේයස්මින් පතිට්ඨිත. දැන් අපි ඉන්නේ ඔය ඕකේ තුල පිහිටලා නෙමෙයි කියවිල්ල තුල පිහිටලා නෙමෙයි ඉන්නේ. හොඳට හිතලා බලන්න. දැන් මේකට ඕනේ කරුණු කිහිපයක්. ප්‍රඥාව නැද නැද්ද? සිහිය ඕනද නැද්ද? ප්‍රඥාව කියන්නේ මම ලෝකෝත්තර නෙමෙයි අර කිංකුසල ගවේෂී කියන්නේ. ඒක ඕනේනේ. සිහිය, වීරිය ඔය ඔක්කොම ඕනේනේ. දැන් ඔයකත් එක්ක හොඳට හිතලා බලන්නකෝ. ජීවිතේ හැම එකක් එක්කම. මේක කියවිල්ලක් නෙමෙයිද? මේ කියවිල්ල ඇත්තක් කියලා ලෝකයක් අක්කේයන් සංඤිනෝ සත්තා. සත්‍යය මේ කියවිල්ල තුල හැඟීමින් ඉන්නවා. අක්කේයන් සංඤිනෝ සත්තා. ඊළඟට අක්කේයස්මින් පතිට්ඨිතා. මේ කියවිල්ල තුල පිහිටගෙන ඉන්නේ නැද්ද? අපට නම් පුටුව තියෙනවා. ඊළඟට ඔක්කොම තියෙනවනේ. නෑ කිව්ව තව ප්‍රශ්නයක් යන්නේ. දැන් මේක නැද්ද? ඒකේ දෙන්නෙත් නෑ. නෑ කිව්වොත් එහෙනම් අපි ඒක අඥානකමකින් යන්නේ නේ. ඒක ලොකුම මොඩකම. අන්න අක්කේයස්මින් පතිට්ඨිතා. ඊළඟට මොක ඇයි මේ අක්කේයන් අපරිඤ්ඤාත. මේ කියවිල්ල කියන එක පිරිසිදු හොයන්නේ. මේක හොයන්නේ නැති නිසා නේද? හොයුවොත් ඔහොම වෙනවද? දැන් මම අර ඔබට පැහැදිලි කරලා පෙන්න උදාහරණේ ඇහැට පෙනීම. දැන් මේක මොකද්ද කියලා හෙව්වනම් කනට ඇහිම හෙව්වනම් පිහිටයිද? හොයන්නේ නැහැ. අක්කේයන් අක්කේය අපරිඤ්ඤාතං හොයන්නේ නැහැ. කියවිල්ල අක්කේය අපරිඤ්ඤාතං මෝගර අන්න මෝග මාර්යාගේ වසඟී. මාර්යාගේ වසඟීද නැද්ද? මාර්යාගේ. මෙන්න මේ කියවිලි ටික ඉක්මවන්න පුළුවන්කම ලැබෙන්නේ මොකක් එක්කද? කාගේ දහම එක්කද? මෙන්න මේ දැන් අවංක අසරණකමක් නැද්ද බලන්න. දැන් ඔන්න කිං කුසල ගවේෂී කියන චින්තනයක් තියෙන කෙනෙකුට මේ මම මේ කියපු කරුණු ටික මේ උදාහරණ එක හොඳට හිතලා බැලුවොත් ඒක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක් නේ. දැන් ජීවිතේ ඇහෙනවා කියන එක අහනවා දැනෙනවා මේ කරුණු එක්ක බලනකොට මේක ජීවිතේ යෙදෙන විදියනේ. මේක ඇත්ත. ඒතර මේකත් එක්ක දැන් මේක අපට කිං කුසල ගවේෂී තියෙනවනම් හොයන්න ඕනේ නේ. හොයන්න ඕනේ නැද්ද? හොයන්න ඕනේ. හොයන්න දැන් බෑ. අපට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නේද? අපට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපට සත්‍ය ගවේෂී දහමක යොමුවක් ඉස්මතු වෙන තැනදීම ඒ දහම හරිනම් අපේ සත්‍ය ගවේෂී චින්තනයේ තියෙනවා නම් මොකක්ද ප්‍රතිපදාව අනුගත වීම? සොකීයත්වයට යමක් නොලැබෙනනේ. තමාට යමක් නොලැබෙන අවංක අසරණයිනේ. සරණ යා යුතුද නැද්ද? අන්න අවංක බුද්ධං සරණං ගච්ඡාමි. අවංකව ධම්මං සරණං ගච්ඡාමි. අවංකව සංඝං සරණං ගච්ඡාමි. දැන් ඕනකමනේ. මේ ඕනකම තියෙන්නේ තමාව රකින්නද සත්‍ය හොයන්නද? සත්‍ය හොයන්න. ඊට කලින් අපට ඕනකම තිබ්බේ තමාව රකින්නනේ.
අපි ලෙඩ වෙන වයසට යන මැරෙන එක නැති කරගන්න නේ නිවන් දකින්නේ වෙන එකටද? ඒකටනේ. අපි කොහමද හොතාපන්න කරන්න නේ නිවන් දකින්නේ? දැන් ඕවා පවා වැරදිට අරගෙන සෝතාපන්න කියන්නේ මොකද්ද? සෝතාපන්න ආරෂ්ඨාංග මාර්ග පැමිණීම. අපට ඕවා මොකද වෙලා තියෙන්නේ? අපි ලබන ඩිග්‍රී වෙලානේ. උපාධිය කියන්නේ අපි කියන්නේ මේ ලෝකේ ඩිග්‍රී නෙමෙයි ජීවිත පැවැත්මේ සංසාර ජීවිතේ උපාධිය වෙලානේ. නැද්ද? සෝතාපන්න කියන එක. සෝතාපන්න කියන්නේ ආරෂ්ඨාංග මාර්ග පැමිණීම. සකදාගාමි. සකින් ආගාමි කියන්නේ එක වතාවක් එන එක. එක සැරයක් එනවා කියන එක. අනාගාමි කියන්නේ න ආගාමි එන්නේ කියන එක. දැන් අපට ඔබ සංසාර කියන ජීවන චක්‍රයේ ඒකේ වැදගත් වූ සම්දිස්ථාන කියන තැන් ලැබිච්ච එකන්නේ. බලන්න බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මහා පෘථුවිය නම් බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික ධර්මයේ කියන්නේ මහා පෘථුවිය නම් ඒකේ මේ ඇහැට පේන නැති දූවිල්ලක්වත් හම්බෙනවද? නෑනේ. ඇහැට පේන නැති දූවිල්ලක්වත් හම්බෙන්නේ නෑ. මොකද මේ ධර්මයේ එච්චරටම සක්කාය නිරෝධ ධර්මයක්. මේ බුදුරන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ධර්මය මම කියද්දි මේ ලෝකෙත් ඇති ගන්නවා. බය වෙනවා. අහන්නේ නෑ මේක කියනවා. දැන් අහන්න ඕනකමක් එනවා නම් එන්නේ සත්‍යවාදී කෙනෙකුට නේද? අනික කෙනෙකුට අහන්න හිතෙන්නේ මොනව ලබන්නද දැන් මේක අහලා? ලැබෙන්නේ නෑනේ මෙලෝදියා. මේ කියනවා මේ සක්කාය නිරෝධය තමන්ට නැලෙන්නේ. ඉතින් අපි හැමෝම තමන්ට ලබන්නේ මොනවා හරි හොයන්නේ නැද්ද? ඒ කියන්නේ අපි බුදුරන් වහන්සේව ගන්න හිලව්වකට නේද? ගනුදෙනුවක් කරන්නේ. අපේට ගන්නෙ. බුදුරන් වහන්සේ අරගෙන අපි මොනවා හරි අපට ලබාගෙන අපි සතුටු වෙන්නයි හොයන්නේ. අපි සත්‍ය හොයනවා නම් සත්‍යවාදී නම් අන්න අපි අපට ලබන්න දෙයක් හොයන්නේ නෑ. මේ ලෝකේ අඩු කවුද? සත්‍ය හොයන අය. බුදුරන් වහන්සේගේ ධර්මයේ ලෝකේ කෙනෙකුට අහන්න ඇහෙන්න දෙයක් කොච්චර ලැබුණත් එයාට බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න බෑ. බුදුරන් වහන්සේ ධර්මය කොච්චර ඇහුණත් එයාට බුදුරන් වහන්සේ ධර්මය අහන්න බෑ. අන්න සුසුත තියෙන එකයි. එයා අහන්නේ මොන ධර්මයේද? බුදුරන් වහන්සේගේ ධර්මය කියා තමන්ගේ බණ. නැද්ද? තමන්ගේ බණ නෙමෙයි දහන්නේ. තමන්ගේ ධර්මයනේ. ඇයි තමන්ට තේරෙන එක නෙමෙයි දහන්නේ? අන්න ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටි නිච්ඡානක්ඛන්තියේ. මෙන්න මේ වගේන් තමන්ට සැසඳෙන, තමන්ට ගැළපෙන මෙන්න මේ කාරණාවෙක අනුගත වෙන්නේ. අපි බුදුබණ ඇහුවාය කියලා බොරුවට ලේබල් කරනවා. සක්කාය වර්ධනය කරගනිමි, සක්කාය තහවුරු කරගනිමි. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි යොමු වෙන්න උත්සාහ කරන්නට ඕන මේකත් එක්ක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මම අර ඔබට කියලා දුන්න කරුණුත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න. අපි දැනගන්නට ඕනේ මේ ඔක්කොම ටික ලෝකයේ වචන. දැන් ඒවත් වචන නෙමෙයිද? ඒවත් වචන. එතකොට ඒ වචන ටික ඇත්තක්ද තියෙන එකක්ද ඒකත් ඊතර වීමක් වෙන්නට ඕනේද? ධර්මයේ පහුරක්ද නැත්නම් ධර්මයේ හතරක් නැවැද්ද? පහුර. දැන් අපට බලන්න ධර්මයේ පහුරක්ද හතරක් නැවැද්ද කියලා. හොඳට හිතලා බලන්න. ධර්මයේ පහුරක් කියලා දැනගන්නේ ධර්මයට යොමු වෙද්දිද නැත්නම් අවසානයේද? දැන් පහුරකට නගිනකොට දැන් මම හතරක් නැවකට නැග්ගේ යනකොට පහුරක් වෙනවා. එහෙමද වෙන්නේ? නගින්නේ මොකකටද? හතරක් නැවකටද? නෑ පහුරකට. අපි නගින්නේ අපි නම් නගලා හතරක් නැවකට නැගලා යද්දි පහුරක් වෙනවලු. එතකොට අපි අතහරින්න. නේ? නගින්නෙම් පහුරකටනේ. ඒ පහුරක් කියන කෘත්‍යය දෙන්නට ඕනේ නේ. අන්න එතකොට අර වචනපත ඒ කතා කරපු ඔක්කොම අක්කේ කියපුවා නේද ඒවා. දැන් ඒ හැම එකක්ම ඊතර වෙන. ඉතින් සොකියත්වේ තහවුරු වෙන්නේ නැත්තම් හැම එකක්ම ඊතර වෙනවා කියන නිර්වචනය දෙනවනේ. ඔබ මේ කරුණු හොඳට අවධානයෙන් අහන්න. මොකද නැවත නැවත අහන්න. මම මේකේ ක්‍රමානුකූලව ඔබට මේ මම මාතෘකා කරපු ගාථාවට මේ මුල ඉඳලා ක්‍රමානුකූලව මේ ධර්මයේ මොකද්ද කියන කාරණාව ඉස්මතු කරන්නක් එක් කරගෙන ආවේ. තව මේකේ අපේ ධර්මයේ හොයනවනේ තව ගොඩාක් හොයන්න තියෙනවා. මම මේ ධර්මයේ මොකද්ද කියන කාරණාව මූලිකව ඉස්මතු කරන්න. සැබෑ ගැඹුරු ධර්මයේ. සැබෑ ප්‍රතිපදාව. ඉතින් මේකට අපි වෙනම ධාතු වශයෙන් හොයන්න ඕනේ, ස්කන්ධ වශයෙන් හොයන්න ඕනේ, පටිච්චසමුප්පාද වශයෙන් හොයන්න ඕනේ. මේ හැම එකක්ම අර විදියටම හොයන්නට ඕනේ. අර ධම්මචක්ක සූත්‍රයේ තිබ්බ විදියට. අපට තේරෙන විදියට එහෙම නෙමෙයි. දැන් එහෙනම් ওই ජාති දුක, ජරා දුක, මරණ දුකට ඔහොමනම් අවිජ්ජා පත්‍ය සංඛාරයම කොහොමද නේ? සංඛාර පත්‍ය විඥාන එහෙම පංච උපාස්කන්ධ ධාතු එහෙම නේ. එනතිවා හිතන්නවත් දෙයක් නැහැ නේ. මේ ටිකේ මේකේ අපි වැරදි ටිකක් දාගෙන අපි බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා හිතන් ඉන්නවා නම්
අරව ගැන හිතන්නවත් දෙයක් නෑ. ඒ නිසා මේ බුදු කෙනෙකුගේ වැදගත්කම ගැන හිතන්න. බුදු කෙනෙක් කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය කෙනෙක්ද අසාමාන්‍ය කෙනෙක්ද? අසාමාන්‍යයි. ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ මිනිසෙක් නම් සිද්ධාර්ථ කුමාරයා. බුදුරන් වහන්සේ කියන්නේ එහෙම කියන්න බෑ. ඒක වචනයෙන් කතා කරන්න බෑ. ඉතින් අපි මේ අපට තේරෙන අපට විවහාර වෙන දෙයකට සමාන කරන්න පුළුවන් දේ උත්තරමයා කියපු වචන. ඒ කතා කරපු ටික බෑනේ. අපි ඇයි මේ අපට තේරෙන ජරා මරණ දුක කතා කරා කියලා හිතන්නේ? මේ ජාති ජරාපි දුක මරණම්පි දුක මේ අපට තේරෙන ටික මේ ඉතින් බුදු කෙනෙක් ඕනද ඔක කියලා දෙන්න? අපි දන්න ටික අම්මනේ බුදුරන් වහන්සේ කියලා තියෙන අපරාධෙනි බුදු කෙනෙක් කියලා අපි එකට ඕන්නේ නේද? ඕන්නේ නෑනේ කියන්නේ. ඉතින් බුදු කෙනෙකුගේ ධර්මය අසාමාන්‍යයි. ඒ අසාමාන්‍ය යමු අපට ඕන මේ ධර්ම ඉගෙන ගන්න. නැත්තම් පින්වතුනි බෑ. ඒ නිසා ඔබට මම මේ පැය දෙකක් මුළුල්ලේ සැබෑම බුද්ධ වචනයට යොමු වීම සහ ඒකට යොමු විය යුතු ආකාරය ඒකේ වැදගත්කම ඉස්මතු කරලා පෙන්වුවේ. හැබැයි මේක ඉගෙන ගන්න අපට අසාමාන්‍ය කැපකිරීමක් ඕනේ. ඒ ඕනකම එක්ක අපි මේ තැන ඉඳලා ඒ ඕනකම එක්ක මුල ඉඳලා ඒ ධර්මය අපි ඉගෙන ගන්න යමුනොත් අන්‍යයාට පොඩ්ඩක් හරි ශ්‍රද්ධාව තියෙනවා. මුල ඉඳලා අපි ඉගෙන ගත්තට පංච උපාස්කන්ධ ධාතු ආයතන පටිසම්පාදේම නෙමෙයි. ඒවා ඉගෙන ගත්තම දැන් හොතපන්නත් වෙන්න එපානේ. මුල ඉඳලා ඉගෙන ගත්තා නම් අන්‍යයාට ශ්‍රද්ධා මාත්‍රයක් හරි තියෙනවා. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාවත් උපකාරයක්ම කරගන්නවා කියලා දිෂ්ඨානයක් ඇති කරගන්න. හොඳයි පින්වතුනි අද දවසේදී මේ ධර්ම දේශනාව දායකත්වය ලබලා කටයුතු කරන්නේ වත්තල පදිංචි අතුල සිරිවර්ධන මහතා සහ නිලන්ති සිරිවර්ධන මහත්මිය විසින් ඒ වගේම මිය පරලොයන්ට යෙදුණු සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. 2021 මේ වසරේ මාර්තු මාස 9 වන දිනට 54 වන ජන්මදිනයේ යෙදුණු නිලන්ති සිරිවර්ධන මහත්මියට තුනුරුවන අනන්ත ආශිර්වාදය ලබා ගැනීම තමයි ප්‍රධාන අරමුණ. ඒ වගේම අතුල මෙලංක සහන් සරින්දි යන පවුලේ සියලු දෙනාටත් පවුලට සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමත් ඒ වගේම තමයි දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ධර්ම මාර්ග ඉදිරියට ගමන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීම ලෝකවාසී සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ මහානීය ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ඒ කියන්නේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම උත්තමයාගේ වචනේ අන් අයට ශ්‍රවණය කරන්න සැලැස්වීම ඒක තමන්ගේ ජීවිතයේ ඊටාම පුණ්‍යවන්තම දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ පින් අද මාර්තු මාස 9 වන දින 2021 මාර්තු මාස 9 වන දින 54 වන ජන්මදිනයේ දින නිලන්ත සිරිවර්ධන මහත්මියටත් ඒ වගේම පවුලේ සෑම දෙනාටමත් ඥාතිත මිත්‍රාදීන් සැමටත් උතුම් දහමින් සැනසෙන්නටම හේතු වාසනා වේවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් මේ සහ සම්බන්ධ වුණ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වේවා. මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් පරලොව ජීවිත සුඛී සූපත් භාවයට පත් වෙන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් මාතලේ ඕවිලි කන්ද රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එම ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝප වාහිනිය වත්තල පදිංචි අතුල සිරිවර්ධන මහතාගේ සහ නිලන්ති සිරිවර්ධන මහත්මියගේ නිවසේදී සිදු කළ මෙම බාහිර පටිගත කිරීම මෙතකින් නිමාවට පත්වනවා. සදැහැති ඔබ සැමට
සම්මා සම්බුදු සරණයි.